ආයිබෝවන්. එතර ටීවී කාලීන දේශපාලන සංවාදය එල්ලේ වැඩසටහනක් ආරම්භ කරන අසූදන. ඔබ දන්නා විශේෂයෙන්ම එතර ටීවී අපි එල්ලේ වැඩසටහන තුළින් කාලීන දේ පිළිබඳව තමයි කතා බහ කරමින් ඉන්නේ. මේ මොහොත වෙද්දී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන නිසාම අපට සිදු වී තිබෙන විදේශගත ශ්‍රමිකයන් අතර ක්‍රියාකාරී දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසාම ඔවුන් කොහොමද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔවුන් නියෝජනය කරන ලබන දේශපාලන පක්ෂ තුළින් ඔවුන්ගේ සංවිධාන විය සකස් වී තිබෙන්නේ කියා ඒ පිළිබඳව කතා බහ කරන්නව වාද විවාද කරන්නව කාලීන දේශපාලන සංවාදය එල්ලේ වැඩසටහන මා සූදානම් රෝම් නගරයේ සිට ආරම්භ කරනු ලබන්නට විශේෂයෙන්ම මා සූදානම් අද දවසේ වැඩසටහන ආරම්භයේදීම රෝම් නගරයේ මේ වැඩසටහන පටිගත කිරීමේදී අපට නන්නවරින් සහයෝගය ලබා දෙන ඒ සෑම සිළු දෙනාටම ස්තුතිය පිරිනමු ලබන්නට. එනම් මා සූදානම් අද දවසේ වැඩසටහන සම්බන්ධව ලබන සහභාගීත්වය හඳුනා ගන්නු ලබන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රෝම් සාකාවේ ප්‍රධාන සාකාවේ ගරු සභාපති ක්‍රිෂ්ණ ප්‍රනාන්දු මහත්මයා විතර මාදරේද ආයුබෝ වේවා කියලා. ඒ වගේම මා සූදානම් සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඒ වගේම බොහොම ක්‍රියාකාරීත්වයේ රැඳී සිටින අශෝකා පොන්නම් පෙරමුණ මහත්මියතුමා මාදරේද ආයුබෝ වේවා කියලා පිළිගනු ලබන්නට. ඒ වගේම මා සූදානම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනිල් වික්‍රමතිලක මහත්මයාව ආයුබෝවන් කියා ආයුබෝ වේවා කියා පිළිගනු ලබන්නට. ජාතික ජනබලවේගය නියෝජනය කරමින් සුදත් අධිකාරී සහෝදරයා විතර මාදරේද ආයුබෝ වේවා කියා පිළිගනු ලබනවා. වැඩසටහන ආරම්භයේ මා සූදානම් වර්තමානයේ පවතින ආණ්ඩු බලය පක්ෂයේ කාටද පොදු ජන පෙරමුණ ආරම්භයේ ඔවුන් තුලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රෝම් සාකාවේ වසර ගණනාවක් තුළ ගරු සභාපතිත්වයේ දරනු ලබන ක්‍රිෂ්ණ ප්‍රනාන්දු මහත්මයා සමග සම්බන්ධ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා පොදු ජන පෙරමුණ විවිධ සංවිධානගත වීම් තුළ සම්බන්ධ වී තිබෙනවා. ජනතාවට හැමදාමත් පොරොන්දු දෙමින් අපි යනවා මේ දේශපාලන ක්‍රමවේදයේ ජනතාව සමග මෙවර කොහොමද තන කිරීමේදී ජනතාව බලාපොරොත්තු ඉෂ්ට කිරීමට බලාපොරොත්තු ලබන්නේ? ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒතර ටීවී ආයතනයට අපිට ආරාධනා කළ රෝම් ප්‍රධාන සංවිධානයේ විදිහට අපිට ආරාධනා කිරීම ගැන 2020 මහා මැතිවරණයට අපි අවතීර්ණ වෙනවා නම් ඔබතුමාගේ ප්‍රශ්නය අනුව අපි විශාල අභිමානයකින් විශාල ජයග්‍රහණ ලීලාවකින් අපි බොහොම සැහැල්ලුවෙන් මෙම මැතිවරණයට අවතීර්ණ වෙනවා කියලා කිව්වොත් මා නිවැරදි කියලා සිතනවා. එය අපේ සංවිධානයක් විදිහටවත් අපේ පක්ෂයක් විදිහටවත් කියන දෙයක් නෙමෙයි. ගම් මට්ටමේ බිම් මට්ටමේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුවේ මැතිවරණයක්. මැතිවරණයන් අවතක්සේරුවට ගමමින් මැතිවරණ ඉරේස් කරලා මැතිවරණ රේඛාවෙන් අයින් කරලා තිබුණු යුගයක මැතිවරණයක් ඉල්ලා හඬ නැගීම තමයි පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොහොට්ටුවේ සංවිධායක මණ්ඩලය මහ ජනතාව සමග මහපාරට බැස්සේ. ඒ අනුව එයාලගේ අද මෙම ජයග්‍රහණය මෙම මහා මැතිවරණ ජයග්‍රහණයක් කරනවා කියන නිසක ජයග්‍රහණයකට හේතුව තමයි පසුගිය පැවැත්වූ මැතිවරණ. පළාත් පාලන මැතිවරණ බොහොම අමාරුවෙන් අපි ලබා ගත්තේ. ඒගොල්ලන් ඉරේස් කරලා සිටිය මිනුත් තිබිලා තියෙද්දී එම යාපාලන ආණ්ඩුව නමුත් අපි අරගෙන විශාල ලංකාවේ ඉතාම අඩු කාල සීමාවකින් පක්ෂයක් විදිහට ලියාපදිංචි වී පක්ෂයක් අතර ජනගත වී පක්ෂයක් අතර මහ ජනතාවගේ විශ්වාසය දිනාගත් පක්ෂයක් විදිහට ලංකාවේ තිබුණු මැතිවරණ ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණින් වැඩිම බහුතරයක් අරගෙන ජයග්‍රහණය කරුවා පළාත් පාලන මැතිවරණ. ඉන්පසු මෙම බොහෝට්ටුවල සලකුණ විජයග්‍රාහී විදිහට මුහුණ දුන්නා ජනාධිපතිවරණය. විශාල අභියෝගයන් හමු වී සියලුම සංවිධාන ඒකරාශී වෙලා විපක්ෂයක් විදිහට සජිත් ප්‍රේමදාස මහතා මෙතුමා එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා දෙද්දී ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි මනාපය එම මේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙද්දී 69 ලක්ෂයකට අධික ජන මතයකින් අපේ තරඟකරුවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමන් අභිෂේක ලැබුවා. ඒ මහජන මතයේ ලෙස සැලකිය යුතුයි. එතකොට එම ජයග්‍රහණයත් යම් සියල්ලම අරගෙන තමයි අතදීව තමයි මෙම මැතිවරණයට අපි අවතීර්ණ වෙන්නේ. එම නිසා මේ ජයග්‍රහණය ඉතාමත් 100%ක් පැහැදිලි කියන එක කියන්න පුළුවන්. ඊට අමතරව මේ වෙලේ අපිට දකින්න එකම දෙයක් තමයි විපක්ෂයන් වල සියලුම විපක්ෂවල තියෙන දුර්වලතා. ඒ අනුව තව වෙනකම් මේ විපක්ෂයන්ට කියන්න බැරුව වෙලා තියෙනවා මේ පක්ෂ තුනටම. දැන් පක්ෂ තුනකට කැඩලා දීලා පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩීමක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 103කට ආසන්න සංඛ්‍යාවට පහත වැටලා තියෙන වෙලාවක් මේක. එතකොට මෙම විපක්ෂයන් තව වෙනකන් ඉදිරිපත් කරලා නැහැ. අපි මොනවද කරන්නේ? අපේ මොනවද ප්‍රතිපත්ති සමුදාය? නමුත් පොහොට්ටුව විදියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපේ සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙනියනවා. ඒ ගෙන යාමට අපිට අවස්ථාවක් ලැබුණා අඩුයි.
ඒකට හේතුව මාස 8ක් වෙනි කල් ජනාධිපතිවරයා පත් වුණා. ඊට පස්සේ අපේ ආණ්ඩුවක් තිබෙන්නේ නැහැ. ඔය සියලුම දෙනාම දන්නවා ඔයටස් මහත්තයා. ඊට පස්සේ අපිට ඒ අඩුපාඩු අතරේ මේ කොරෝනා ව්‍යසනය COVID-19 ව්‍යසනය ලැබුණා. එයත් මාස 4-5ක් විතර ඒට මුළු ලෝකේ ගෝලීය ව්‍යසනයට ලැබෙන වෙලාවේ ඒ නිසා අපිට මෙම සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යාමට අපිට තිබුණු අවකාශ සම්පූර්ණ ඇහිලා ගියා. ඒ වගේම අනිත් එක දුර්වලතාව පෙන්වනවා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය අද සටන් කරන්නේ මේ මැතිවරණ ජයග්‍රහණයට නෙමෙයි. සිරිකොතේ බලය අල්ලා ගැනීම සඳහා. ඔවුන්ගේ තියෙන්නේ නොවැම්බර් 5 වෙනිදා මැතිවරණයෙන් පස්සේ බහුතරයක් ගන්න අය සිරිකොත අල්ලගන්නේ කවුද කියලා. සජිත් මැතිතුමා පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා ඒ කණ්ඩායමත් එක්ක සිරිකොතේ බලය රැක ගැනීම. ඒ නැතුව මේ මව්බිම ආරක්ෂා කර ගැනීමට මව්බිම දිනවීමට. ඒ වගේම රනිල් පාර්ශ්වයේ මහතුරු පුළුවන් තරම් උත්සාහ කරන්නේ මරණ දුර හරි කමන්නේ නායකත්වයේ ඉඳගෙන මේ සිරිකොතේ බලය ආරක්ෂා කර ගැනීම තමයි ඒගොල්ලන්ගේ දීමන්නේ. එතකොට ඒ වගේම මේ ඔබතුමාලා මේ ජයග්‍රහණය කිරීමට අපිට තියෙන පොට්ටුව ජයග්‍රහණය කිරීමට හේතු දක්වන්න ඕන. ඔයාලා දන්නා ගෝලීය වසංගතේ කොරෝනා වසංගතේ. කොරෝනා වසංගතේ ශ්‍රී ලංකාවට පැමිණුණු වෙලාවේ මේ විපක්ෂය මොනවද කිව්වේ? එයාපෝට් වහන්න. නමුත් මේ ලෝකෙටම මේ කොරෝනා වසංගතේ මේ අද මේ ඉතාලියට තව වෙනකම් මුහුණ දීමට සත්‍යයක් නැතුව ඉඳී අති ජයග්‍රාහී විදිහට සාර්ථක ලෙස මේ වෙනකොට සම්පූර්ණ අවසන් වී නැතිුණත් ඒට අතිකරු ජනාධිපතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් ඒ වගේම ආරක්ෂක හමුදාව ත්‍රිවිධ හමුදා පොලිසිය මැදිහත් කරවීමෙන් රජයත් මැදිහත් වීමෙන් සාර්ථක ලෙස මුහුණ දීමින් පවතින වෙලාවක් මගේ කාලය අවසන්. ඔව්. ඒ නිසා මම ඉදිරි කටයුතු ගොඩක් ප්‍රකාශ කිරීමේ තියෙන අපේ ජයග්‍රහණයට හේතු ගැන මේ කාලය අවසන් වීම නිසා ඉදිරි වැඩේදී ප්‍රකාශ කිරීම බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි පොදු ජන පෙරමුණ ප්‍රධාන සහකාරී සභාපති ක්‍රිෂ්ණප්‍රනාන්දු මහත්මයා. ඔව් අදහස් එක්ක අවස්ථාව මා සූදානම් එක්සත් ජාතික පක්ෂයට මේ වටේ දෙවෙනි අවස්ථාව ලබා දුන්න ලබන අනිල් වික්‍රමතිලක මහත්මයාට ක්‍රිෂ්ණ මහත්මයා චෝදනාකුත් කරනු ලබනවා මේ රට දිනවන්න ජනතාව වෙනුවෙන් මේ සිරිකොතේ බල්ලේ ඇල්ලීම සඳහා පමණයි මේ මැතිවරණයේ එකම ඉලක්කය වී තිබෙන්නේ කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. එතුමායි චෝදනා කරපු එකේ නම් මම හිතන්නේ මම ප්‍රතික්‍රියා කරනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ඇල්ලීමට කියන්නේ එතුමාගේ ප්‍රධාන ස්ථානය තමයි එතන. අනිත් ඒ විරුද්ධව ගියායට ඒකේ අවස්ථාවක් තියෙනවද නැද්ද කියන එක ඉතින් අපිට ඒක අදාළ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ලස්සනට ඒක දීලා තියෙනවා කරන්න ඕනේ වැඩ පිළිවෙල මොකද්ද? කොහොමද මේ රටේ ඉදිරි අනාගතය හරියසේ යුත්තේ කොහොමද? එහෙම නැතුව පෞද්ගලික කාලේ කරපු වැරදි ගැන කියවෙීමක් ඒ වෙන්නේ නැහැ. ඉදිරි දැක්මක් තියෙන්නේ. ඉදිරියට මේක රට ගෙනියන්නේ කොහොමද? මේ ගෝලීය වසංගතයත් එක්ක මුළු ලෝකෙම වැටලා තියෙන ආර්ථික වශයෙන් වැටලා තියෙන අවස්ථාවක ඉදිරි මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවක් ගත්තොත් කොහොමද මේ ආණ්ඩුවේ ඉදිරියට ඉදිරියට ගමන් කරන්නේ? කොහෙන්ද සල්ලි හොයාගන්නේ? කොහොමද මේක කරන්නේ? ඒවා ලෝක ආර්ථික සංවිධානත් සමග සාකච්ඡා කරලත් අවසන් ඒවෙන් මුදල් ලබාගෙන ආධාර ලබාගෙන ඒ අනුව රටේ ආර්ථිකය ගොඩනගෙන ප්‍රතිපත්ති මාලාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ නායකත්වයෙන් තමයි එක්සත් ජාතික පක්ෂය මෙච්චර කාලයක් රැඳිලා ආවේ. එතුමා හැම අවස්ථාවක ව්‍යසන හැම එක්සත් ජාතික පක්ෂයට තිබිච්ච ව්‍යසන හැම අවස්ථාවකම එතුමා ඒ පක්ෂය බේරගත්තා. එතුමාගේ තියෙන දක්ෂතාවය නිසා තමයි පක්ෂය බේරලා තිබුණේ. වැරදි තියෙනවා. අපිත් කියන වැරදි තියෙනවා. වැරදි තිබුණාට වැරදි හදාගෙන ඒවා ක්‍රමානුකූලව සියලුම දෙනාම එක තැනක රැස් කරගෙන ගියා. මේ අවස්ථාවේදී පොදු පෙරමුණ රාජ්‍ය මගින් තමයි ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රවල වලට එක මාධ්‍ය ආයතන වල න්‍යාය පත්‍රවල වලට ඔය සජිත් ප්‍රේමදාස මැතිතුමා අහුවීම නිසා තමයි ඔය දේ සිද්ධ වුනේ. එතකන් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතුමා අර අල්ලේ නැකරන භූකඩයක් ගන්නට දැන් පත් වෙලා තියෙන්නේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මොකුත් නැහැ. හැමතිස්සෙම අපේ ක්‍රිස්ටි මහත්තයා කිව්වා වගේම එතුමාලා කියන්නේ සිරිකොත අල්ලන කතාව විතරයි තියෙන්නේ. රටේ ජනතාවට අවශ්‍ය කරන අනාගත දැක්මක් ගැන එතුමාලා කියන්නේ. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තුලින් තමයි ඉදිරි අනාගත දැක්මක් තියෙන. ඉදිරියක් යන්න පුළුවන් කොහොමද කියලා. ඒක මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් හොඳටම දන්නවා.
කොහොමද මේ රට ගෙනියන්නම් කවුද ඕනේ අගමැති කවුද කියන එකත් එතුමාලා හොඳට දැනගෙන ඉන්නේ. ඒක නිසා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තුලින් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. හොඳයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනු ලබන්නේ සිරිකොතේ බලය තාමත් ඔවුන් සතුයි අල්ලන්න බලයක් නැහැ. ඒ බලාපොරොත්තු තිබෙන අනිත් කට්ටියට කියන එක බලු කෙසේ වෙතත් මා සූදානම් සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් අශෝක පොන්නපෙරුම මහත්මියට අවස්ථාව ලබා දෙන්න. සුබ සන්දේවක් විශේෂයෙන්ම එතර ටීවී වලට මගේ ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේ. මොකද අපි වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විදේශික ජනතාව වෙනුවෙන් මේ පවත්වන මැතිවරණයට යම්කිසි අදහසක් මේ රට තුළ සිටින දේශපාලනය කරන අයගෙන් ලබා දීම පිළිබඳව. දැන් අපි දන්නවා මේ මගේ දැක්ම හැටියට මේ මැතිවරණේ විශේෂ මැතිවරණයක්. මොකද මෙතෙක් කල නොතිබුණ මැතිවරණයක්. අපි දන්නවා අපිට ඉස්සෙල්ලාම මැතිවරණ බලය ලැබුණේ ඈත අතීතේ. ඒකෙදි අපිට ඡන්දය දාන්න පුළුවන් වුණේ බුද්ධිමත් කියලා ඒගොල්ලන් කියන අධ්‍යාපන මට්ටමක් තියෙන යම්කිසි ආර්ථික මට්ටමකින් හිටිය අයට පමණයි. ඊළඟට 1931 විතර වෙනකොට සැමෝටම දුන්න ඡන්ද බලය අවුරුදු 21කින් ඡන්දේ දාන්න. ඊට පස්සේ 1900 මට මතක හිටියට 47 දුන්නා අවුරුදු 18න් ඡන්දේ දාන්න. දැන් අද මේ හැම මැතිවරණයකට මම දකින හැටියට බලපාන දෙයක් තමයි මේ 18 ඡන්ද. ඒ කියන්නේ ලක්ෂ ගානක ඡන්ද හැම අවුරුද්දෙම තියෙනවා. එතකොට මේ 18 පිරෙන අය අද අතීතේ දන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් මේ අතීතේ නොදැන වර්තමානයේ බ්‍රේන් වොෂ් කරලා කියන දේවල් මත තමයි මේ මැතිවරණේ හැමදාම මේ කාලය තුල 2005 ඉඳලා යන්නේ. එතකොට මම මේ මැතිවරණේ විශේෂයි කියලා කිව්වේ අවස්ථා දෙකක් මත මම මේ මැතිවරණය දකින්නේ නැහැ මේ ධනාත්මක විදියට. එකක් කොවිඩ් ව්‍යසනයේ නිසා රට ඇත්තටම අන්තයට වැටිලා තියෙන අවස්ථාවක කෝටි 100ක වියදමක් යනවා මේ මැතිවරණේ කරන්න. ඊළඟට දෙවෙනි මම දකින්න එක තමයි මේ මැතිවරණයේ කොට්ටාස 4ක් ඉන්නවා. කට්ටි 4ක්. කට්ටි 3ක් කියන්නේ ජනතාවගේ නියෝජනයෙන් අපිට පාර්ලිමේන්තුවක් හදන්න ඉඩ දෙන්න කියලා. නමුත් එක කොට්ටාසයක් කියන්නේ නෑ අපිට අසීමිත 3/2 බලයක් දෙන්න කියලා. එහෙම මැතිවරණයක් අතීතයේ තිබෙන්නේ නෑ මන් දන්න හැටියට. එතකොට ඇයි මේ අසීමිත බලයක් ඉල්ලන්නේ? සාමාන්‍යයෙන් මේ අසීමිත බලය ඉල්ලන්නේ තමුන්ට අපි දන්නවා අපේ රටේ ඉන්න විපක්ෂයේ කවුරුණත් රටට හානියක් කරන්නේ නැහැ. ඔවුන් හොඳ යෝජනා, හොඳ නීති සම්පාදනය කරන්න ගෙනාවොත් විපක්ෂය අනිවාර්යෙන් ඒකට එකඟ වෙනවා. නමුත් ඔවුන් දන්නවා ඔවුන් ඒකට මේ කරන්න යන්නේ. ඔවුන් යන්නේ ඒකාධිපති පාලනයකට, මිලිටරිකරණයකට. ඒතකොට ඒකට විපක්ෂය කවදාවත් කැමති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ 3/2 බලය ඉල්ලන්නේ. නමුත් දැන් අන්තිම කාලේ ඒගොල්ලන් තීරුම් ගන්න තියෙනවා මේ 3/2 බලය ඒගොල්ලන්ට ගන්න අමාරුයි කියලා. ඒක මේ පහුගිය දවස්වල වාසුදේව නානායක්කාර කිව්වා අපිට 3/2 බලයක් ඕනේ නැහැ. මේ ව්‍යවස්ථා සම්පාදනය කරන්න, නීති සම්පාදනය කරන්න අපිට පුළුවන් නිකන් තියෙන ඡන්දේ. එහෙම දෙයක් නැහැ. ඊළඟට මේ වෙනතුරු දැන් මම දකින විදිහට මේ පොහොට්ටුව පක්ෂයෙන් මිනිස්සුන්ගේ ඔළුව බ්‍රේන් වොෂ් කර තමයි ගියේ. මේ වෙනකල් යුද්ධය වවාගෙන කෑවා. ඉඟන්නගේ තුවාලේ වගේ. දැන් තියෙන එක තමයි ගියේ පසුවරණ මැතිවරණයේදී ජනාධිපති මැතිවරණයේදී MCC ගියුතුමක් ගෙනාවා. නමුත් අද ඔවුන් මේ ඉල්ලන්නේ මේ 3/2 බලයක් අනිවාර්යෙන් මේ MCC ගියුතුම ඉස්සරහට ගේන්න. මොකද ඔවුන්ට ඒක කරන්න බෑ. දැන් ඉස්සර උදේගම්මන් පිළ කිව්වා මේක අපි ඉරලා දානවා, ආව ගමන් ඉරලා දානවා, පුච්චලා දානවා. දැන් කියනවා 70%ක් හොඳ ඒවා දෙය තියෙනවා 100%. එතකොට ඇයි මං ආන්නේ ඒ ජනාධිපතිවරණයේදී ඒක කිව්වේ නැත්තේ මේගොල්ලෝ? එතකොට විමල් වීරවංශ කියනවා දැන් අපි අස්සම් කරපු දෙයක් නැහැ. අපි අස්සම් කරානන්නේ ඉරන්න ඕන. එයා දන්නේ නැත්te රටක ඉස්සෙල්ලා ආණ්ඩුව අස්සම් කරපු අදායාද වශයෙන් උරුම වෙනවා ඊළඟ ආණ්ඩුවට. එතකොට ඒ තර්කයවත් නැතුව විමල් වීරවංශ වගේ අය ඔහේ කියවනවා මේ කියන්නේ මිනිස්සුන්ව නොමග යවන්න. දැන් ඊළඟට අපි දන්නවා රණවිරුව විකුණගෙන කෑවා. රණවිරුව වලට මොනවද කරේ? අවසානයේ
ඊට පස්සේ තව තියෙනවා මට කරුණාමයන් ගැන එහෙම කියන්න තියෙනවා රණවිරුවන් විකුණුගෙන කාප් එකට අමතරව රණවිරුවන්ට අද දීලා තියෙන තත්ත්වේ අද කුරුණෑගල තත්ත්වේ මම ඒවා ඊළඟ වටේදී කියන්නේ. බොහොම ස්තුතියි. සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් අශෝක පොන්නපිරම මහත්මිය සඳහන් කර ලබන්නේ ඉදිරියේ වැඩසටහන අතරතුරදී කතා බහ කරු යොමුවෙනු ලබන ජාතික ජනබලවේගයේ නියෝජනය කර ලබන සුදත් අධිකාරී සහෝදරයාට අයිබෝන්. පළමුවෙන්ම කුයින්ටස් අමරසිංහ ප්‍රමුඛ ඉතර ටීවී කණ්ඩායමට ජනතා වික්ටෝරෝන හැටියටත් ඒ වගේම ජාතික ජනබලවේගයේ හැටියටත් අපේ ස්තුතිය පුද කර සිටිනවා. මොකද විදේශයේ ඉඳලා මේ වගේ කාර්යභාරයක් කිරීම පිළිබඳව සාධාරණ විදිහට අවස්ථාව ලබා දෙන්නේ. එය අගය කරනවා ජාතික ජනබලවේගයේ හැටියට විශේෂයෙන්ම. දැන් අපි මේ මාතෘකාවට පිවිසීමේදී බලන්න ඕනේ අපේ රට නැත්තම් ඔය කියන මව්බිම පොතටද තියන්නේ අද කියන එක. අපිට ඉන්දියා නිදහස් හම්බුනේ 1948 දැන් අවුරුදු 72ක් ගත කරලා තියෙනවා. දැන් මේ මව්බිම නැත්තම් රට කිව්වහම යම්කිසි පවුලක් හෝ කල්ලියක් නෙමෙයි. මම රට කියලා අදහස් කරපුවා මේ රටට ඇතුළත් වෙන නැත්තම් මව්බිමට ඇතුළත් වෙන කොටස් කරනාවක් තියෙනවා. ඒකක් තමයි මේ රටේ ජනතාව. පුංචි දරුවා ඊළඟට වැඩිහිටියා ඊට පස්සේ තරුණ පරම්පරාව මේ රටේ ජනතාව පොදුවේ මේ ජනතාවගේ තත්ත්වය මොකක්ද අද වෙනකොට මේ රටේ අද මේ රටේ ජනතාවගෙන් 10%කට වඩා අද මේ විදේශවල අන්ත දුක් විඳිනවා. මේ ඉතාලිය අපි සුන්දර ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. මේ කොරෝනා වසංගතයේ තියෙද්දිත් අපි මේක දාලා යන්නේ නැතුව මේක හිටියේ ජීවිත අවදානම තියාගෙන අපේ රටට ගිහිල්ලා අද ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැති නිසා අද අපි මේ විදේශගතයට එන්න අපි නිසා එහි පරම්පරා ගණනාවක් ජීවත් වෙන තත්ත්වයක් තියෙනවා. මැද පෙරදිග අද අපේ සහෝදර සහෝදරියෝ ජීවිත අවදාන තියාගෙන එහි දුක් විඳිනවා. එහෙම සිද්ධ වෙලා තියෙන්නේ මේ අවුරුදු 72ක මේ කල්ලියක. මම කියන්නේ මේ පක්ෂ ගැන කියන්නේ කල්ලියක්. එකම කල්ලියක් මේ රට පාලනය කරුවේ. කල්ලි දෙකක් වගේ වෙන එකම කල්ලියක් රට පාලනය කරලා මේ රටේ මිනිස්සුන්ට අද උපදින්න ඉන්න දරුවගෙන් ඉඳලා 6,50,000කට වඩා ලෝකෙට අපි ණයයි. ඒ ණය වෙලා හදපු රටක් නෑ. ලෝකේ රටවල් ණය වෙලා තියෙනවා. මේ ඉතාලියත් ණයයි ලෝකෙට. හැබැයි මේ රටේ නිෂ්පාදනයක් තියෙනවා. මේ රටේ යම්කිසි ව්‍යසනයකදී ජනතාවට උදව් කරනවා. ඒක අපි දැක්කා. හැබැයි අපේ රටේ පඩියටත් විත්තා. කොරෝනා වසංගතයේ මර්ධනය කරුවා කියලා එක පැත්තකින් කියන ගමන් ඒකට මුහුණ දෙන්න කියලා පඩියටත් විද්දා. මේ රටවල් වල පෞද්ගලිකංශ සේවකයන්ට 80% දුන්නා. එතකොට අපේ රටේ අද ජනතාවගෙන් අති බහුතරයක් අන්ත දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. අද අපේ රටේ ජනතාව ලෙඩ දුක් වලින්. අද අපේ රටේ මිනිස්සු නිරෝගීමත් නැහැ. අද මේ රටවල් වල බලන්න පාරට බැස්සම තරුණ තරුණියෝ බොහොම පුස්තිමත් ජිම් ගිහිල්ලා හොඳට ඉන්නවා. මිනිස්සු එහෙම ඉන්න බෑ නිරෝගීමත්ව ජාතියක් හැටියට ඕඩෙන්න. නමුත් අද අපේ රටේ මිනිස්සුන්ගේ තත්ත්වය මොකද? රුපියල් 1000 ගන්න මිනිස්සු ගිහිල්ලා මැරෙනවා තෙරපිලා. එහෙම රටක් හදලා තියෙන අවුරුදු 72ක් තිස්සේ. ජනතාවගේ තත්ත්වය කෙටියෙන් කියනවා නම් ඕක. ඊළඟට අපේ රටේ වටිනා ස්වභාවික පරිසරයක් තියෙනවා. ගංගා ඇලවල තියෙන වනාන්තර තියෙනවා. අද ඒවට මොකද වෙලා තියෙන්නේ? අද මේ ආණ්ඩුවල විද්වතුන් බවට පත් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවල තීන්දුව తీරන ගන්න ව්‍යවස්ථාදායකට යන්න ඉන්න මිනිස්සු හිටපු මිනිස්සු කියන්නේ ඔක්සිජන් කන්නද කියලා අහන්නේ. එහෙම කල්ලියක් තමයි අවුරුදු 72ක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ. එතකොට අද අපේ රට කියන්නේ ස්වභාවික වශයෙන් ඉතාමත් වටිනා රටක් දූපතක්. අද කොරෝනා වසංගතයේදී මේ දූපතක් වීම අපිට අතුරු වාසියක් හැටියට බලපාලා තියෙනවා. හැබැයි ඒ රට අද ස්වභාවික වශයෙන් විනාශ කරලා තියෙනවා. අපි ඊට පස්සේ ලෝකේ රටවල් ඉස්සරහා අර මූණට මූණ එහෙම ද්විපාර්ශ්වික ගිවිසුම් වලට එන්න පුළුවන්. එහෙම අපේ ස්වාධීනත්වය තියාගෙන කෙලින් හිටගෙන කටයුතු කරන්න පුළුවන් රටක් හදලා නැහැ. අපි ඒක දැක්කා කොළඹ වරායි දොඹකර ගියාම ඉන්දියාවට බයයි. පොරක් කියලා නාවේ ජනාධිපති පොරට බැරුව ගියා ඉන්දියාව ඉස්සරහා දන ගැහුවා. ඒක හයි කරන්න බැරුව ගියා. මේ රටේ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයාගේ නෙමෙයිනේ. වෝටයාගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටේ තියෙන ස්වෛරී භාවය. මේ රටේ තියෙන ප්‍රෞಢත්වය. මේ හර හැල්ලුවට ලක් වෙන්නේ. මේ හොරජාවාන්කාර වීමෝල් හිමියෝ ඉස්සරහා රටේ ජනාධිපති දන ගහනවා. එහෙම රටක් අද හදලා තියෙන්නේ. ලෝකේ ගැන කියන්න වැඩක් නැහැ. යුරෝපය ඇමරිකාව ඉස්සරහා, ඉන්දියාව ඉස්සරහා, චීන ඉස්සරහා දන ගහන
අද අපි මේ රටවල වල අපෙන් කවුරු හරි හම්බුණාම අපෙන් අහන්නේ ගෘහ සේවකෙක් අපේ ජාතිකෙක් හොයලා දෙන්න කියලා. ඒ කියන්නේ වෙන දෙයක් නෙමෙයි අහන්නේ. ඒ කියන්නේ අපේ රට අද පත් කරලා තියෙන එතකොට ජාතික ජනබලවේගය හැදෙන්නෙම මේ 72 මේ කල්ලිය පාලනය අපි වෙනස් කරන්න ඕන. විකල්ප ආර්ථික වැඩපිළිවෙලක්. විකල්ප ඒ කියන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යන ඒක සාධාරණ විදිහට බෙදලා යන මේ රටේ පරිසරය සුරකින්න එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන අද ජාතික ජනබලවේගය විතරයි. අනිත් අද මේ ආණ්ඩුවට අභියෝග කරනවායි කියන විපක්ෂ අනිත් කණ්ඩායම් ගෝඨාභයත් එක්ක අගමැතිකම් කරන්න කතා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර ප්‍රතිපත්ති මේ වෙනසක් නැහැ. ඒ තුන්ගොල්ලම එකම ප්‍රතිපත්තියක ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ දක්වා රට පාලනය කරුවේ. මේ විනාශයට වල් කියන්න ඕනේ ඒගොල්ලෝ. ඒකට විකල්ප වැඩපිළිවෙලක් පැහැදිලිව. එකක් වංචනික දූෂණය නොවන පිරිසක් ඉදිරිපත් කළා තියෙනවා. වැඩපිළිවෙලක් එක්ක. උගත් බුද්ධිමත්කම් තිබුණාට විතරක් වැඩක් නැහැ. මොකද කලින් පාර්ලිමේන්තුවල උගතුන් බුද්ධිමතුන් හිටියා. හැබැයි වැඩපිළිවෙලක් නැති මේ රට පාවලා දෙන මේ රට විනාශ කරන මෙරුව ඒක හිටියට වැඩක් නැහැ. මෙතන එහෙම නෙමෙයි. හොඳ වැඩපිළිවෙලක් එක්ක උගතුන් බුද්ධිමතුන් පිරිසක් ඉන්න බලවේගයක් තමයි ජාතික ජන බලවේගය කියන්නේ. ඒක අත්වල බඳ ගන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන් කරන්නේ. හොඳයි පළවෙනි වටේ ආරම්භයේ සුද ප්‍රතිකාරයේ සහෝදරයා සඳහන් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි රට හදන්න පුළුවන් නිවැරදි දැක්මක් තියෙන දූෂණය වංචාවෙන් තොර පුද්ගලයන් ඉන්නේ කියන දේ කිසිම තවත් ඉදිරි බොහෝ දේ කතා කිරීමේ බලාපොරොත්තු වෙතු යොමු වෙනවා කෙටි විරාමයක් කරලා. විරාමකින් අනතුරු යලිත්මා සූදානම් එතර ටීවී කාලීන දේශපාලන සංවාදය එල්ලේ වැඩසටහනේ දෙවෙනි ආරම්භය කරා යන්නට. ආරම්භයේ පුජ්‍යන පෙරමුණ නියෝජනය කිරීමේ රෝම ප්‍රධාන සාකාවේ ගරු සභාපතිතුමා කිෂ්ටිපන්ත මහත්මයා සමග කිෂ්ටිපන්ත මහත්මයා විශේෂම ඍජුව ජාතික ජනබලවේගයේ සුත් අධිකාරිය සඳහන් කරන ලබන මේ විරුවක් කියලා රට බේර ගන්නට ආවට ඉන්දියාව වැනි රටවල් තුළ හාල් මෝල් කාර්යයන්ගේ දෙපතුල දණින් වැටුණු පුද්ගලෙක් බවට පත් වුණා කියන්නේ. ඇත්තෙන්ම මේ ගෝවින්දස් මහත්තයා අධිකාරී ජනාධිපතිතුමා අද ඒගොල්ලන් කියනවා විරුවා කියලා ඇවිල්ලා විරුවා කියලා ආවලා කීපෙක ගැනත් අපි ආඩම්බර වෙන්න ඕන. මොකද මේගොල්ලෝ මේ කලින් කිව්වේ මේ දෙපක්ෂයේම විශේෂ ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ විරුවෙක් කියන කතාව නෙමෙයි. එයාද විරුවෙක් කියලා පිළිගත්තු එක ගැනම අපි සන්තෝෂ වෙන්න උනා. එක පැත්තකින්. මේගොල්ලන් කිව්වේ මොකද මේ ඇමරිකන් කාර්යය. ඇමරිකන් පාස්පෝර්ට් කාර්යය. මෙයාට ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ. මෙයා ලංකාවේ කෙනෙක් නෙමෙයි. මේම නඩු තියෙන කෙනෙක්, ඇමරිකාවේ නඩු තියෙන කෙනෙක්. ඒ නිසා මෙයාට අඩු ගන්න ඡන්දේ ඉල්ලීමටවත් සුදුස්සෙක් නෙමෙයි කියන එක තමයි විශේෂයෙන් ඔය මහතුරුන්ගේ තර්කය උනේ. කතාව තුළ බාධා කිරීමේ අවස්ථාවක් තිබුණා දෙක වටේ. ඒ වගේම මේ අධිකාරී සහෝදරයා කිව්වා පෞල් පාලනයේ ඒ රාජපක්ෂ පෞල කියන එක බොහොම බැඳීමක ඒසත් වෙලා ඉන්න මම එහෙම එකක් කිව්වේ ඒසත් වෙලා ඉන්න පෞලක්. ඉතින් ඒ පරම්පරාවක් කියන්නේ නමුත් මම කිව්වේ නෑ. පෞල් පාලනය කියන එක පෞල් පාලනය කියන හරි. කිව්වා හෝ නැතා හෝ පෞල් පාලනය කියන අය ඉන්නවා. ඒ නිසා මම කියන්නේ ඒ පෞලේ කණ්ඩායමක් විශාල කණ්ඩායමක් ඉන්න රාජපක්ෂ පරම්පරාව කියන්නේ. අනිත් පක්ෂවල පාලනය සාධාරණයි කියලා දෙක සාධාරණීකරණය කරනවද ඔබ? පෞල් නැති අය පක්ෂේ වුණාට අපිට කරන්න දෙයක් නැහැ. සජිත් මහත්මයාට පෞලක් පරම්පරාව සහෝදරියක් නැති ගැන අපිට කරන්න දෙයක් නැහැ. රනිල් මහත්මයාට පෞලක් පරම්පරාව දරුවෙක් නැල්ලෙක් නැති ගැන අපිට කරන්න දෙයක් නැහැ. කාලේවා ගන්න දැන් අද බලන්න ගෝඨාභය, මහින්ද, චමල්. එතකොට ඇමරිකන් කාර්යයක් හැටියට ඉන්න බැසිල් රටේ ආර්ථිකය හසුරවන්නේ අද ඇමරිකන් කාර්යයක්. ඊළඟට ශසේන්ද්‍ර ඊළඟට නාමල් දැන් අද ඔන්න අලුතෙන් ඇවිල්ලා තියෙනවා අර පහුගිය කාලේ මේ කැලෑවක් කපලා ඒ කියන්නේ සංරක්ෂිතයක් කපලා හෙලිකොප්ටර් බාන්න පුළුවන් බංගලාවක් හදපු එයාගේ සහෝදරියගේ පුතා මාතර. ඒතකොට මේක මේ වායනේ සාධාරණද? හෙලිකොප්ටර් වලින් බාන කණ්ඩායම් ගියේ මේ යහපාලනයේ කාලේ මේ විග්නේශ්වරලාගෙන ඒ කණ්ඩායම් තමයි හෙලිකොප්ටර් වලින් ගියේ. ඒ කට්ටියට ගියේ. එතකොට රනිල් මහත්තයා එතකොට හොඳයි ඕගොල්ලන්ට ඒ කණ්ඩායමත් එක්ක යන වෙලාවේ මේ වෙලාවේ රනිල් මහත්තයා මම රනිල් මහත්තයාට කිසිම චෝදනාවක් මේ වුණතුරු කරේ මේ රටේ තියෙන තත්ත්වය කියන ඔබතුමී කතාවල් නෙමෙයි මෙතන යන්නේ. මෙතන රට ගැන කතා කරලා රටේ තියෙන තත්ත්වය කතා කරන්නේ. ඒ නිසා ඔබතුමීට කියන්නේ නැහැ මම කියන්නේ මේ වේදිකාවට මම කියන්නේ. ඒ නිසා කරුණා කරලා අවබෝධ කරගන්න මොකද්ද කියන්නේ කියලා. ඒ වෙලාවේ හොඳයි කියපු රනිල් මහත්තයාත් අද
නොහොඳ වෙලා තියෙනවා. අද බැංකුව හොරෙක් කියලා තියෙනවා. ඒ වෙලාවේ බැංකුව හොරා නෙමෙයි කිව්වා. අද බැංකුව හොරෙක් කියලා අද ඕගොල්ලන්ගේ සටන තියෙන්නේ ඉස්සෙල්ලා ඒක බේරගන්න. ඉස්සෙල්ලා තියෙන්නේ සජිත් මහත්තයා මේ රනිල්ට වඩා මේ ආසන සංඛ්‍යාව කරන රනිල් මහත්තයා බිම වැටීම මිසක් මහින්ද රාජපක්ෂවත් ගෝඨාභය රාජපක්ෂවත් ජනතා විමුක්ති පෙරමුණවත් වැටීම නෙමෙයි. ඕගොල්ලන්ගේ ඒ තරංගේ ඉස්සෙල්ලා තියෙන ඒකයි කියන එක මිනිස්සුන්ට පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ නිසා තමයි සමගි විද්‍යාල බැලලා මොන ලකුණෙන් ආවත් ටෙලිෆෝන් නෙමෙයි මොකෙන් ආවත් අනිවාර්යයෙන්ම මිනිස්සුන් ප්‍රතික්ෂේප කරනවා. ඒක නවත්තන්න බෑ. ඒ වගේම මම කියාගෙන ගියා අපේ ජයග්‍රහණයන් මේ සැරේ හම්බෙන ස්ථීර ජයග්‍රහණයන් වලට හේතු සාධක. ඔය කට්ටිය කියනවා දැන් මේ මම අහනවා හැම වෙලෙම අපි දකිනවා පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය ගැන තනිකර බිල් එක මවාගෙන මේ කණ්ඩායමක් එක්ක අහුවේගෙන මොකක්ද මේ පිටවගත්තු යහපාලන කණ්ඩායම මේකේ ජනතාවට පෙරමුණත් බිල් එක මේ ඔයගොල්ලෝ පාස්කු ප්‍රහාරය. අද පාස්කු ප්‍රහාරය නියම විදියට විමර්ශන පවතිනවා. මොකද රිෂාඩ් බදුරුදීන්ගේ සහෝදරයා හිරගෙදර. ඒකට ඉබ්‍රාහිම් නානා ගම්මිරිස් ව්‍යාපාරික ජනතා විමුක්ති පෙරමුණේ ලිස්ට් එකකින් ඉන්න മന്ത്രിවරයා අද හිරගෙදර ඉන්නවා. පුංචි ප්‍රශ්නයක් එතකොට ඔව් කියන්නේ නෑ දැන් විශේෂයෙන් මේ ජනාධිපතිවරයා බලයටපත් වෙච්ච ප්‍රධාන පොරොන්දුවක් නෙවෙයි පහසු ප්‍රහාරය තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්න ඕනේ. එතකොට හිටපු රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේනවා කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව මේක දැනගෙන හිටියා. එතකොට ඒකට ප්‍රධාන වග උත්තරකාරී තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. දැන් එයා දැන් ওই පොහොට්ටුවේ සභාපතිනේ. දැන් ඕගොල්ලන්ගේ නායකයානේ. ඔව්. එතකොට දැන් ඕගොල්ල ඒ වගේ අපරාධකාරීන්ට නායකත්වයේ දීලාද ඔය පරීක්ෂණ පවත්වන්නේ කියලා මම අහන්නේ. තව වෙනකන් උසාවියේ නීතියක් දීලා නැහැ. උසාවියෙන් නඩුවක් දීලා පැමිණිල්ලක් කරේ ඔය ලාමේ මම කොහෙවත් විරුවා කියලා කියන්නේ ඕගොල්ල කිව්වනේ විරුවා කියලා. විරුවා වැඩකාරයා පොර එකක් කියාගන්නවා. හරි ඔය පොර දැන් මාස 8ක් ගත කෙරුවා. දැන් ඔච්චර ලොකු අපරාධයක ඒ ප්‍රධාන වගකීම උත්තර මෛත්‍රීපාල සිරිසේන සභාපති කරගෙනද පරීක්ෂණ පවත්වන්නේ මම අහන්නේ. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන අපේ පොහොට්ටුවට එක්ක හුවෙලා හිටියට අපිට මෛත්‍රීපාල සිරිසේනත් වෙනම පක්ෂයක් තියෙනවා. පොහොට්ටුවේ ජාතිවාදී පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මේ හදාගත්තු සංවිධානයේ තාවකාලික සංවිධානය මේ පස්වෙනි දෙම්පත් ඔක ඉවරයි. පස්වෙනි දකන මේ සංවිධානය හදගත්තේ ජනතාව රවට්ටනවද ඔබතුමාලා? ජනතාව රවට්ටන්නේ නැහැ. ජනතාව ඒගොල්ලන් එක සංධානගත වෙලා තියෙනවා. කියන්නේ කබරයා තලගොයා කරන සීන් එකක් නෙමෙයි. අයියෝ දුරකථනයකට ගියේ. සජිත් දුරකථනයකින් නම කියාගන්න තරාදිය කිව්වා ඒක සරයක්. මේ තරාදිය ලකුණෙන් කියලා කිව්වා. ලකුණු කියා ගන්න බැරුව සජිත් ඒක නිසා කරුණා කරලා ඉන්න. එහෙමයි ජනතාව මට සමාව වෙන්න. ජනතාව ප්‍රමුණ ගැන කියන්න ගත්තොත් එතුමන්ලාගේ කොහොමද එදා සිට මේ අවුරුදු 72 බැන බැන හිටියට එතුමන්ලා කොහොමද කුහකත්වයේ කියන එක මම මේ චූටි කතන්දරයක් කියනවා තප්පරයකින්. කතන්දර සියල්ල කර වැඩ දෙක කාලේ. හරි. මෙහෙමයි. ජනතා විමුක්ති පෙරමුණේ හිටියා කතාව කිව්වොත් එහෙම අන්ධයෙක් ඉන්නවා ගෙදරට. ඒ අන්ධයාට ඇස් පේන්නේ නැති නිසා හැමදේම යාට සපේලා දෙනවා. ඒ සපේලා දෙන අතර අන්ධයා මොකද කියන්නේ? හිතන්නේ කියන පවසනවා මූ හොඳ දේවල් කරනවා මට දෙන්නේ නරක දේවල්. ඉන්පස්සේ ගෙදර කට්ටිය මොකද කරුවේ? හොඳ රෝස් කරපු එළුවෙක් පිටින්ම අන්ධයාට තිබ්බා. අන්ධයා ඕක බලලා අන්ධයා මොකක්ද දන්නවද කියන්නේ? ඊට පස්සේ අන්ධයා කියනවා මට මෙහෙම දෙනවා නම් මූ මොනව කනවද? මට මෙහෙම දේවල් දෙනවා නම් මූ මොනව කනවද? අන්න ඒ වගේ මානසිකත්වයක් කුහක මානසිකත්වයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ තියෙන කියන එක මුළු රටම ගම්මට්ටම බිම්මට්ටම දැනගෙන ඉවරයි. ඒ නිසා තමයි ඒගොල්ලෝම 103ට බස්සලා තියෙන. ඒ නිසා ওই ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ඡන්දයෙන් පස්සේ ওই 103 101මාර වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ජනතා අප්‍රසාදයේ මත. ඒ නිසා ඒ වගේම තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ කොහොමද දිනන්නේ? මේ මහත්මයා කතා කරලා ප්‍රකාශ ටික විතරක් බලන්නකෝ. මේ ප්‍රකාශ ටික විතර බලන්න රැයට ගීසරේ මාමති වෙන කිව්වේ රැයට ගෙදරට එනවා. සනීප ආරක්ෂක දෙනවා. අරව දෙනවා. දැන් කියනවා රුපියල් 20000ක් දෙනවලු. හරිද? දැන් මේ වෙනකොට අපි රුපියල් 10000 ගානේ මේ අපේ රජේ කරන්නේ. මන්ද බුද්ධි කියවනාම කියන දේ තේරුම් ගන්න බැරි වුණා. රුපියල් 20000ක් කොහොමද දෙන්නේ කියලා මම මේ ඔබතුමියකින් අහලා බලන්න. රුපියල් 20000ක් නෙමෙයි රුපියල් 30000ක් උත් සජිත් එතකොට 10000ක් දුන්නේ නැද්ද රාජ්‍ය සේවකයාට එක්සත් මේ ව්‍යාපාර නාණ්ඩුවේ ඒ වගේ 20000ක් ඒ දෙන්න එතන මේ 20000 දෙන්න ක්‍රමයක් නැහැ. මොකද්ද ක්‍රමය? මොකද්ද භාණ්ඩාගාරේ අපේ රජෙටම දුන්නේ 1.6ට බස්සලහක් කියලා දුන්නේ 7.6ක තිබුණු දලදේශීය ආදායම් මාර්ගයක් තිබුණා. එතකොට අද භාණ්ඩාගාරයේ හිස්නා දෙන්න ආධාර භාණ්ඩාගාරයේ ඉස්සලා තින්න ඔබතුමාලගේ වැරදි නිසා වැට්ටු කරනවත්ව වැට්ටු කිරීමෙන් සෑහෙන පාඩුවක් කෝටි ගාණක් පාඩුවක් මේ වටේ වාද නොකරමු ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සුරංගනා කතා කියනවා කියන එක ඒ පක්ෂෙම දන්නවා. ඒ නිසා ඒ මුකුත්ම ඕනේ නැහැ. එච්චර යථාර්ථවාදී යාලා හැමදාම සුද්ධින්න කරපු එයා
වහා කරපු එයාලගේ පක්ෂෙම ආයත අද හොරා ගියා කියමින් හොරුන් කියපු කණ්ඩායම අමතක කරලා දැන් අලුත් හොරුන් ටිකක් හදාගෙන බැංකුව හොරු ගියාම මාධ්‍ය අරගෙන මේගොල්ලන්ගේ සටන් පාටේ ඒ විදිහට අරගෙන යනවා ප්‍රතිපක්ෂී ප්‍රකාශනයක් නැතුව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණත් මේ පක්ෂ දෙකක් ගැන ආය අපිට කතා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වෙනකොට සජිත් මහත්තයා සදී පැහැදිලි සිටිනවලු අපේ ජනාධිපති ගෝඨාභය අපි අගමැති වෙනවා. එයත් එක්ක අපිට ගමනක් යන්න පුළුවන්. ওই කතාව නෙමෙයි කොයිටස් මහත්තයා කලින් කිව්වේ. මේ මිනිහා කිසිම සුදුසෙක් නෙමෙයි. මේ මිනිහා ආමිකාරයෙක් මිලිටරි පාලනයක් කරනවා. මිනි මරයි. කිඹුල්ලන්ට කණ්ඩ දායි. මේ වගේ දේවල් කියපු ගෝඨාභය රාජපක්ෂ අද කියනවා එයා ජනාධිපතිකමට හොඳයි. අපිට එයත් එක්ක යන්න පුළුවන්. මහින්ද නෙමෙයි අපි වෙයිපත් වෙන්න ඕන. එතනින්ම ඔබතුමාලට තේරෙනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රජය මේ ගෙනියන වැඩපිළිවෙල හොඳයි ඉස්සරහට යනවා. ඒ නිසා එයාට අවශ්‍ය මහා මැතිවරණයෙන් එයාට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සාදා කරගෙන ගැනීම සඳහා එයාට අවශ්‍ය පුද්ගලයා සමග ගොනු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන් පොහොට්ටුව ජයග්‍රහණය කරවීම සඳහා පෙළ ගැසෙන්න කියලා මා ආරාධනා කරනවා සියලුම දෙනාගෙන්. හොඳයි රෝම් නගරයේ ප්‍රධාන සහකාරී කරු සභාපති ක්‍රිස්ටියානෝ මහත්මයා සඳහන් කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග පොහොට්ටුවට තමයි මේ මෙතිවරණ ජයග්‍රහණය කිරීමේ කියලා ලැබෙන්නේ. අනිකුත් පක්ෂවල බලය නැහැ ජනතා විමුක්ති පෙරමුණ 1.5% වැටීවි කියලා බලාපොරොත්තු වන සාකච්ඡාව තුළ මේ සියල්ල ගැන කතා කරන යුව වෙනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් අනිල් මහත්මයා. ඔව්. දැන් මේ මෙතුමා චෝදනා කරා දැන් ජනාධිපතිතුමත් එක්ක මේව කරනවා. දැන් එක දෙයක් කියන්න ඕනේ ජනාධිපතිතුමා පත් වුණේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. එතුමාට වසර 5ක කාල සීමාවක් තියෙනවා. කවුරු අගමැති වුණත් කවුරු ආණ්ඩු පිටේ වුණත් එතුමත් එක්ක තමයි ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවල 3න් 2කින් එතුමා වයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ වේවා UMPකින් හෝ වේවා සජිත් පිටුවෙන් හෝ වේවා කවුරු අගමැති වුණත් යන්න වෙන්නේ ඒ ජනාධිපතිතුමත් එක්ක ඒක යන්න වෙන්නේ. ඒක නිසා එතන ජනාධිපතිතුමාට අත දෙන්න යන කතාවක් කියන එක ගැන වැරදි. ඒ මතය වැරදි. මොකද කවුරුපත් වුණත් එයත් එක්ක වැඩ කරන්න වෙනවා. එහෙම නැත්නම් 3න් 2ක් ගෙනල්ලා විද්දෝෂාභියෝගයක් ගෙනල්ලා අයින් කළා දාන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඒක පැත්තකින් තිබ්බා. දැන් ඉදිරියේදී දැන් ඔය පොහොට්ටුවේ වැඩ පිළිවෙල ගැන කතා කරොත් එහෙම ඇත්තටම පොහොට්ටුවේ වැඩි හරියක් 80ක් මේවට ඡන්දෙ ඉල්ලන්නේ දූෂිතව. ඒක කවුරුත් දන්නවා. හැම කෙනෙක්ම දන්නවා. ඒගොල්ලෝ කියනවා දූෂිතව ඉන්නවා නම් අයින් කරලා හොඳ අයට ඡන්දෙ දෙන්න කියලා. මම අහන්න කැමතියි එතකොට කී දෙනෙක් ඉන්නවද හොඳ අය එතන? හොඳයි ප්‍රශ්නයක් ගන්නවා සමාවෙන්න. දූෂිතයන් ඉන්නවා කියනවා පොහොට්ටුවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේම මේ අනිත් කොටසම සජිත් පාර්ශවයම කියන දූෂිතයන් ඉන්නේ බැංකු මංගොල්ලකාරයන් ඉන්නේ. රවි කරුණානායක ඇතුළු ඒ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමේ රකින්නේ ඉන්නේ මේගොල්ලන් එක්ක ගාගෙන. ඔව් ඒක වඩා ලොකු හොරකමක් තාම ලෝකේ වෙලා නැහැ. ඒ අතර මෙච්චර විශාල ලොකු බැංකු මංකොල්ලයක් කරලා රටේ විශාල විනාශයක් කරපු කණ්ඩායමත් එක්ක එක්කව වෙලා. අද යන්නේ නම් නැත්නම් 12කට 15කට තත්ත්වයකට පත් වෙලා තියෙන කට්ටිය කියනවා පොහොට්ටු ඉන්නේ දූෂිතයෝ. දූෂිතය නම් හරි. ඒකෝට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න කියනවා. කියන්නේ මේක ඔබතුමල්ලා හොඳ පුද්ගලයන්ව තෝරලා එවන්න කියලා දානවා නම් හොඳ පුද්ගලයන්ට නම යෝජනා බාර දෙන්න බෑ. එහෙම නැතුව 180ක් දූෂිතෙන්ට නම යෝජනා දීලා 120ක් හොඳ මිනිස්සුන්ට දුන්නා. ඒතකොට 120නේ පාර්ලිමේන්තුවට එන ඔබතුමා අනිල් මහත්තයා සමාවෙන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මිනිස්සුන් තෝරාගත්ත කරලා එවයි. ඒක 190ක් දාලා ඉන්න අලුත් හොඳ මිනිස්සු. ඒක නියම ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මංකොල්ලකාරයෝ කසිප්පු පාර්ලිමේන්තුවට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය. එක්සත් ජාතික පක්ෂයේ 90ක් හොඳ මිනිස්සු දාලා තියෙනවා නම් දාලා තියෙනවා ඒ මිනිස්සු ඒකට බලන්න පුළුවන් ආයෙත් මේ පස්සේ තමයි පස්සේ අපි මේ වේදිකාව කොහෙන්ද ස්මාර්ට් ඉතර ටීවී අපි එල්ලනවා මේ පස්සේ පසු විවරමකට පස්සෙන්දයි පස්සේ අපිට පසු විවරණක් දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම රටේ ජනතාව දැනගන්න ඕනේ මේ පුද්ගලයන්ව තෝරත් පක්ෂ පැත්තකින් තියන්න. පක්ෂ පැත්තකින් තියලා මිනිස්සු තීරණය කරන්න රට හදන්න ඕන නම් රටේ ජනතාවට රට හදන්න ඕනේ නම් ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න හරි මිනිස්සු තෝරලා තමන්ගේ ගමේ බලන්න මේ මිනිහා මොනවද කරලා තියෙන්නේ මේ මිනිහාගේ රටට සේවයක් වෙනවද නැත්ද කියලා ආසනේ හැම ආසනයකම ඉන්න අපේක්ෂකවරුන්ට කියලා හොයලා බලන්න ජනතාව. පක්ෂ පැත්තකින් තියන්න. රටට සේවය කරන්න පුළුවන් මිනිහෙක් තෝරලා ගමින් එවන්න. එතකොට මේ පාර්ලිමේන්තුව සුද්ධ වෙයි. දැන් මෙතෙක් කල මේ අවුරුදු 72ක් මෙතුමා කිව්වා වගේ මේ කල්ලියක් ගැන මෙතුමා කිව්වා. මං හිතනවා මේ රට මේ එච්චර කාලයක් නිදහසෙන් පස්සේ දූෂණය වුණේ මේ කල්ලි දෙක හින්දා නෙමෙයි. අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණව කියන්න ඕනේ මේ රට ආගාදයට යාමට මුල 71 ඉඳන්ම රටේ තිබුණ භීෂණ යුගයව
ඒවට ඒ ජනතාව විමුක්ති කරනවා කියන්න ඕනේ ඒවා. ඒතකොට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති මේ ඔබතුමා කියන විදිහට මේ රට විනාශ කරා නම් ඒ තුනමයි තියෙන්නේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි. අපි ඒකට වගේ කියන්නේ අපේ රටපාලනයක වෙන හැටි. නැති වුණාට ඔබතුමාලා ඒකට අත්තුඩුවක් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ ඕවට උත්තර දීලා තියෙනවා. ඒක හරියි. ඒ කාලේ ඒතුමාලා ගණනා කරන්න එපා. මේ රට පාලනය කරපු පාලකයෝ වගේ කියනවා. ඒ පාලකයෝ පාලකයන්ට කරන් දෙන්න දූෂිත වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලෝම කියනවා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා CTB එක ගිනි තියලා එහෙමයි ඉතින් පොඩ්ඩක් අහන්න. එහෙමනම් මේ රටවල ලෝකේ එහෙමනම් මිනිස්සු අසාධාරණයට විරුද්ධව අයුක්තියට එරෙහිව නැගීන්නකොට මිනිස්සු දේපල විනාශ කරන්න සිද්ධ වෙනවා තමයි අපි එහෙම නැහැ කියන්නේ නෑනේ. ඒව හරිය කියලා අදටත් කියනවා. සමාවෙන්න මම අසාධාරණයි කියන්නේ. දැන් ඇමරිකාවේ දෙමළ මේ කළු තරුණයෙක්ව ඝාතනය කරපුවා පොලිසියෙන් පොලිස් වාහන ගිනි තිබ්බා. එහෙම තමයි මිනිස්සු නැගී හිටියේ. ඒක හරි. රාජ්‍ය ත්‍රස්තවාදී ඔළුව සතිය ඊට එරෙහිව ජනතාවට සුද්ධ වූ අයිතියක් තියෙනවා නැගී. එතකොට ඒක අපි වැරදි කියන්නේ අදටත් අපි හරි කියනවා. ඉතින් ඔබතුමාලා එහෙම හරි කියන්නේ හරි කියනවා. හැබැයි මේ සමාජ ප්‍රගමණය වෙන්නේ. මේ රටේ විනාශය වෙනවා. මේ ලෝකෙ පුරා දුකින්න නෙමෙයි. එතකොට රටේ දේපල විනාශ වරු ආරක්ෂා වෙනවා. ඔබතුමා අනුමත කරනවා රටේ දේපල විනාශ කිරීම සාධාරණයි කියලා. මෙහෙමයි. ජනතා නැගිටීමකදී ජනතානේ ඒක හින්දාද මෙයා උනේ. දැන් මහ බැංකුව වින්දා ඔයලාගේ නායකයා. ඔව් මහ බැංකුව වින්දා. ඒක හරිය පච්ච. කොහෙද දැන් ඔබතුමා ඉතින් හොරුන් අරගෙනවනේ ඩීල් මහින්දලත් එක්ක. ඕක කමිටුවේ සභාපති ඔබතුමාලාගෙන. එතුමා ඉතින් යාට නඩු අහන්න බෑනේ. යානේ ඉදරව් දෙන්නේ. එතුමා වාර්තාවේ රනිල් වික්‍රමසිංහ වර්ධී කියලා කොහෙද මෙහෙමයි. ඒක මම උත්තර දෙන්න ඕනේ. අනුනත් සහෝදරයා උත්තර දුන්නා. ඊළඟට දැන් මේ කියන වැඩකාරයා ජනාධිපති උනේ මහ බැංකු හොරුන්ට දඬුවම් කරන්නනේ. ඒ වෙනුවට ආරක්ෂාව වැඩි කරුවා රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ හොරුන්ව රකින්නවා. මෙහෙමනේ රාජපක්ෂලා බලයේ ඉන්නකොට රනිල්ලා කීකරු වෙනවා. රනිල්ල බලයේ ඉන්නකොට රාජපක්ෂලා කීකරු වෙනවා. ඔය දෙගොල්ලම කරනවා. ඕක නීතිය. ඔය දෙගොල්ල එක. මහත්ය සමග එකඟයි. මේ ජනතා මැතිවරණවල මුංචි බබාලා වෙන්න හදනවා කොහෙද ස්මාර්ට්? අපි බබාලා වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ නැති කරපු එකම පක්ෂය තමයි ඔබතුමාලාගේ. මෙහෙමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැති. පළවෙනි ඡන්දදායකයව වෙනිකේ මරලා මම එකක් කියන්න බස් ඩ්‍රයිවර් මරලා මේ මං එකක් කියන්න ඒ යුග අමතක බෑ මහත්තයෝ. අදලත් ඔයගොල්ලෝ මෙහෙමයි රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරද්දී මිනිවරු සන්නද්ධ කණ්ඩායම් පාවිච්චි කරද්දී උන්ගේ බැලවහරකම් කෙරුවේ නේ. අපි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරුවා. ඒකේ මමත් පෞද්ගලිකව කොටස්කාරයෙක්. ඒක ගැන ආඩම්බරයි අදට. අවුරුදු 30කට පස්සේ. ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්. ආඩම්බරෙන් අපි කතා කරනවා. අපිට ඔහෙලාට වගේ දුක්ෙන්ද අතීතයක් නෑ. රට පාවලා දුන්නු ඉන්දියාවට ගිවිසුම් ගහලා පාවලා දීදී ඔබතුමා මත් පාර්සලයට ඔබතුමා වැදගත් අපි කරලා නැහැ. මට විනාඩියක් ඔබතුමා වැදගත් මහත්මයෙක්. ඒක නිතරම මම පිළිගන්නවා. නමුත් කෝටි ගණන් නැතුව පෞද්ගලික අධිකාරිය හින්දා නෙමෙයි. ඔබතුමාලාගේ නායකත්වය අපිට ඕන කෙනෙක් එක්ක කෙලින් කතා කරන්න පුළුවන්. ඔබතුමාලාගේ නායකත්වයේ කෝටි ගණන් පාගාව ගන්නවා. ඒකට හේතුව මේකේ නායකයෝ තනි නායකයෝ නෑ. අපිත් නායකයෝ මේකේ. පාරට බස්සලා එහෙම අනුරාගිලා කරලා වර්ධනය මේ වර්ධනයක් දිනපොයක් පොහොට්ටුව නෙමෙයි. මතක තියාගන්න. ඒක වර්ධනයක් ලංකාවේ දිනවල පෙන්නපු අහිංසක මිනිස්සු මේමයි. පගාවරනේ ඔක්කොම යට ගහලා තියෙන්නේ. උඩින් අපිලා දාලා යටින් ගිහින් පගාවරනේ. ඒවා අද ඔක්කොම බිම්මට්ටමේ ඔක්කොම පවතින බොරුව. හොඳයි අධිකාරී මහත්මයා අවස්ථාවේදී මම පිළිවෙලක් දෙන අදහස එකතු කරන්න අවසන් කරු විනාඩියක් ඇතුළත. හොඳයි. දැන් මම කියන්නේ දැන් අපේ රටේ ජනතාවට ඡන්දය භාවිතා කිරීමේදී රටේ තමන්ගේ ආසනේ ඉන්නේ තමන් ඡන්ද දෙන්නේ. තමන්ගේ ආසනේ පුද්ගලෙක්ටනේ. වෙන රටේ වෙන කාටවත් දෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ආසනේ ඉන්න මේ පක්ෂ තුනෙන්ම හතරෙන්ම ඉන්න කෙනෙක් ඉන්නවා ඉල්ලලා ඉන්නවා. ඒ පැත්තකින් යන පාට පක්ෂ. පැත්තකින් තියලා රටට සේවය කරන්න පුළුවන්. හරියට දැක්මක් තියෙන මිනිස්සු ඒවල පාර්ලිමේන්තුවට එවන්න. ඒකින්ද අර කලින් ප්‍රෝග්‍රෑම් එකක් වෙලාවෙත් මම හිතන්නේ පැට්‍රික් මහත්තයත් එක්ක එතුමත් කිව්වේ ඒ කාලේ ඒ වෙලාවෙත් කිව්වේ ඒ කතාවම තමයි. මම කියන්නේත් ඒක. එතකොට මොකද හේතුව? මේ අපි මෙතන මේ පක්ෂ පාට බෙදාගෙන දඟලනවා. ගහ ගන්නවා, මරා ගන්නවා, කියනවා අරම. අර යමුත් අපි හදන්නේ මේ නායකයන්ව සුදු රෙදියන් දන්නේ. සුදු රෙදි ගන්න. ඒගොල්ලෝ පිරිසිදු බලන්න. ඒක නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ මේ නායකයන්ට හරි මාර්ගයේ යන්න කියලා දෙන එක. ඒකයි අපිට තියෙන අපේ යුතුයකම.
අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි කියන්න ඕනේ එකම දේ තමයි රටේ ජනතාවට හරියට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ව යවපන් එතන පාර්ලිමේන්තුවට. නැතුව මේ කොහෙවත් යන හොරු ටික හොරු රැළයි ඉස්සෙල්ල කාපු යුණුයි දැන් කාලේ නුයි ඉස්සරහට කන යුණුයි යවලා හරියන්නේ නැහැ. මිනිහෙකුට සේවයක් කරන්න පුළුවන් සේවයක හරි මාර්ගයේ රට ගෙනියන්න පුළුවන් මිනිහෙකුට රට දෙන්න. හොඳයි අවසන් කරමු. අවසන් ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරුවෙන් අනිල් වික්‍රමතිලක මහත්මයා සඳහන් කර ලබන්නේ දේශපාලන පක්ෂ පාට දේශපාලනේ නෙවෙයි සුදුසු පාර්ලිමේන්තුවේ යැවිය යුතුයි කිය ප්‍රශ්නාර්ථයක් නම් පුද්ගලිකව සහ විශේෂම මාධ්‍යකයට අපි දකින මේ දේශපාලන පක්ෂ විසින් සඳහන් කරන කාරණාවක් තමයි සුදුසු පුද්ගලයාට ඡන්දෙ දෙන්න සුදුසු එවන්න දූෂිතව එවන්න එපා වංචාකාර එවන්න එපා කියලා. නමුත් මාධ්‍යයක් හැටියට මේ ප්‍රශ්නේ අප කතා කළ යුතුයි නාම යෝජනා පත්‍රයේ ඉන්න පුද්ගලයන් තුල පමණයි ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේ. නාම යෝජනා පත්‍ර තුළට දූෂිත හෝ වංචාකාර ඇතුළත් වෙනවා නම් ඒ පක්ෂ එකතු කරනවා නම් මේ ජනතාව තුළට මේ තොණ්ඩුව දාන එක වැරදි. ජනතාවට සිදු වෙන්නේ නාම යෝජනා තුළ ඉන්න පුද්ගලයන්ට ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතිය පමණයි. ඒක ජනතාව පිටින් මේ ප්‍රශ්නේ මතු කරමින් ජනතාව පිටින් නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් මාධ්‍යකයට අපි සුදුසු නැහැ කියාම පුද්ගලික විශ්වාස කරන අතරතුර මසුදානම් සමිති ජන බලවේගයේ නියෝජනය කරමින් අශෝක මහත්මයාට අවස්ථාව ලබා දෙනවා. ඔව් දැන් ක්‍රිස්ටි මහත්තයා කියපු තර්කවල යම් මට ගැටලු තියෙනවා. එතකොට එතුමා එක තර්කයක් ගෙනාවා මේ 20000 කොහොමද දෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම අපි යහපාලන ආණ්ඩුවේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ 10000ක් දෙද්දි මේ මහින්ද මහත්තයා කිව්වා මම 2500ක් දෙනවා කියලා. එතකොට මේක සමච්චලයට ලක් කරා. නමුත් අද වෙනතුරු ඒ 10000ක් දුන්නා. ඒ රාජ්‍ය සේවකයින්ට. නමුත් අද රාජ්‍ය සේවකයින්ගේ පඩි කපලා තියෙනවා. විශ්‍රාම දෙන්න බාලාගිරිම ඔය 10000 දෙන වෙලාවේ හරි අපි පිළිගන්න දුන්නා කියලා. ඒ 10000 දෙන වෙලාවේ ආර්ථික වේගය බාර දීලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දී 7.6කට බාර දුන්නු රටක්. ඕගොල්ලන් මේ අවුරුදු 4මාර යහපාලනේ රට කාලා ඉවරලා 1.6ට බස්සලා ඒ දෙන වෙලාවේ මේ කොරෝනා වසංගතයක් එක්ක තියෙද්දි මේ රුපියල් 10000ක් දුන්නු එක මේක විශාල ආශ්චර්යයක්. මම ඒකට උත්තරයක් දෙන්නම්. එතකොට ඔයා ඔය ඔබතුමා 7.6 කියන්නේ මේ රටට පිට රටින් ගලාගෙන ආව ණයත් එක්ක විදේශ සංචිතයත් එක්ක හදලා මේගොල්ලෝ කොලේ වහලා මේ ආර්ථිකය 7.6යි කියලා පෙන්නුම් කරා. නමුත් ඒක ගමේ සයිමන් අයියා, ඇස්ලින් අක්කා, මාටින් අයියා ඒව දන්නේ නැහැ. ඒක මේගොල්ලෝ කොලේ වහලා කරා. එතකොට මේ දැන් මේගොල්ලන්ට තියෙන තර්ක දැන් මම අද මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙනවා සමහර වෙලාවට ඡන්දේ තියන්න වෙන්නේ නැති වෙයි. මොකද PhD නිලධාරීන් දිගටම වර්ජනයක. මොකද ඕම් දැන් අත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මේ ළඟදී මං දැක්ක කියනවා මේක තනිකර කොවිඩ් වසංගතයේ මේ පිළිතුරක් දුන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කොහෙද මේ ඒගොල්ලෝ බලයට පත් වෙනකොට හොඳ සෞඛ්‍ය පද්ධතියක් රටේ තිබුණා. ඒ සෞඛ්‍යයයි අපි ඕනම රටක දුන්නා මේ ආරක්ෂක සේවාවන්ට ඉතුරු කොටස. ඒකත් අපේ රටේම දුන්නා. නමුත් එයා අද තනිකර අර යුද්ධේ මේ ක්‍රෙඩිට් ටික දාගත්තා වගේ මේ ක්‍රෙඩිට් ටික දානවා. නමුත් මේ ක්‍රෙඩිට් එක දාගන්නවා ඒගොල්ලන්ට ජනාධිපතිතුමා කරපු තිතියක් නැහැ. ජනාධිපතිතුමා අපි දැක්ක රටට ජනාධිපති විදියට පත් වෙලා කරපු ජාතියාමතපු මුළු ප්‍රථම කතාවේ මොනවද කිව්වේ? පරිප්පු අඩු කරනවා, සැමන් අඩු කරන මේ ජාතියාමතා කරන්න ඕන කතාවද මේවා දේශපාලන සමාවෙන්න ඔබතුමිය අද මේ පරිප්පුයි වඩා මේ බඩ ගැන හිතන මිනිස්සු නෑ මේ ලංකාවේ. අද ඇවිල්ලා මේ මිනිස්සු නූතන සමාජයක වර්තමානයේ ඉදිරියට යන කාලයක්. මේ පරිප්පු ටිකයි වඩේ ටිකයි නෙමෙයි මේ අද තියෙන ලෝකයේ වසංගතයේ ගෝලීය වසංගතයට ඔයාලා කියනවා මේ ජනාධිපතිතුමා උත්තරයක් දුන්නේ ජනාධිපතිතුමා නෙමෙයිද ත්‍රිවිධ හමුදාවට බාර දුන්නේ නිරෝධායන මධ්‍යස්ථාන කිව්වේ. දැන් සමහර කණ්ඩායම් ජනප්‍රතිනිධිවරුන් කිව්වා කේරළේ බලන්න එහෙ බලන්න මෙහෙ බලන්න අරකට බලන්න මේ බලන්න කියලා. නමුත් ඒ වල අද මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ PCR පරීක්ෂණ පවණක් පැවැත්වපු නිසා අද දෙගුණයක් කේරළේ මේ වෙනකොට 11000ක් වෙලා තියෙනවා. නමුත් අපි මරණ සංඛ්‍යාව ඒකත් අපි කනගාටු වෙනවා. 11ට අඩු 11 දක්වා රඳා පවත්වාගෙන මේ සටන ගෙනියනවා. මේකේ අනිවාර්යයෙන්ම රජයටත් ජනාධිපතිතුමාටත් මේ ගෞරවය හිමි වෙනවා කියලා ගම් මට්ටම විමට්ටම අද අපේ රට දූපතක්. අපේ රටට කොරෝනා වසංගතය
ඇතුල් වීම ඉතාමත් සීමිතයි. නමුත් අපි දන්නවා ඉතාලිය, කේරළය ගත්තාම කේරළය ඉන්දියාවත් එක්ක තියෙන රටක්. ඒගොල්ලන්ට අනිවාර්යෙන් අද ඉන්දියාව දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා කොවිඩ් වසංගතේ. දැන් මේගොල්ලන් මේ කොවිඩ් වසංගතේට අනවශ්‍ය ක්‍රෙඩිට් එකක් ගන්නවා. අද ඒකට විරෝධය පානවා PhD නිලධාරීන්. ඊළඟට දැන් මේගොල්ලන් කියන්නේ මේ මැතිවරණයෙන් ඒගොල්ලන්ට 3-2ක් දෙන්න කියලා ඉතිරි මේ කරන්නේ මේ මොනවද මේ ඉල්ලන්නේ මේ දූෂිත ආණ්ඩුවක් ගෙනියන්න. ඊළඟට දැන් මේගොල්ලන් ඇත්තටම මේ කොවිඩ් මේ වසංගතය නිසාම නෙමෙයි රටේ ආර්ථිකය ප්‍රේමදාස මහත්තයා දුන්නු විකල්පේ මොකද්ද? එයා ජනවාරි මාසෙ කිව්වා මොකද්ද ප්‍රකණී? එයා ජනවාරි වීල මරණ තාමත් මරනවා. එයා අද කරුණෙට ජාතිය වාසනාවට ගෝඨාභය අද මේ රට පිළිස්සම බේරගත්තා. මේ වගේ දෙයක් එනවා. මේ වෙනකොට ලංකාවෙන් භාගයක් මැරිලා ඉවරයි කියලා අද ඔබතුමාගේ මතයනේ ඒක ජනතාවගේ මතයද කියලා අපි පස්සේ මගේ නෙමෙයි ජනතාවගේ. දැන් ඔබතුමාලා කියනවා මේ කොවිඩ් වසංගතය නිසා රට අස්ථාවර වෙලා තියෙනවා. රටට මේ රටේ ආර්ථිකය ඇත්තටම අද රටේ ආර්ථිකය සාමාන්‍ය ලෝක මහ බැංකුවෙන් කොටස් 4කට රටවල් වල ආර්ථිකය බෙදනවා. ඒ කියන්නේ උසස් ආර්ථිකයේ තියෙන අය මධ්‍යම ආර්ථිකය, දුප්පත් ආර්ථිකය, මධ්‍යම දුප්පත්. අපේ රට අද ඇවිල්ලා තියෙන්නේ 4 වෙනි තැනට දුප්පත් ආර්ථිකය. මොකද හේතුව මේගොල්ලන් අද මාස 9ක් වැඩ කළා මේගොල්ලන්ට පෞගිය ආණ්ඩුවට ඒක දාන්න බෑ. මොකද කොවිඩ් වසංගතේ එන්න ඉස්සෙල්ලා ආණ්ඩුව පත් වෙච්ච ගමන් අපි දැක්කා මගේ කතාව ඉවර කරන්න දෙන්න. අපි දැක්කා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කතා කරලා කියනවා මේ පන්සල් වල තියෙන ධනය දෙන්න මේ ආණ්ඩුවට. ඊළඟට මිනිස්සුන්ගේ මේ සාමාන්‍ය රැකියා කරන රජයේ සේවකයන් මාසයක් දෙන්න. ඊට පස්සේ ඒක දවසට ගියා. මොකද ඒ මුලින්ම කරේ ඒගොල්ලන්ගේ කළමනාකරණය දැන් අදට මාස 9ක් ඒගොල්ලන් කළමනාකරණේ අර වැට් අඩු කිරීමෙන් එනගත්තා. ඒතකොට ඒක වැට් එක රටක සාමාන්‍යයෙන් ආර්ථිකයේ තියෙන අපේ රටක වගේ දැන් අද කෘෂිකර්මය වැටිලා තියෙන නිසා කෘෂිකර්මය වැටිලා තියෙන්නේ අපි දන්නවා ඊළඟට අස්වැන්න ගන්න බෑ ඊළඟ කාලේට මොකද නිකන් පෝර දෙනවා කියලා අද සල්ලි වලටවත් මිනිසුන්ට පෝර හොයා ගන්න බෑ. එතකොට ඒ වැට් ප්‍රශ්නේ නිසා මේගොල්ලෝ එනගත්තා. ඒතකොට මේගොල්ලන් මේ අද කොවිඩ් ප්‍රශ්නේ නිසා යුරෝපා ගිවිසුමෙන් සල්ලි දුන්නා, ජපානයෙන් දුන්නා, චීනෙන් දුන්නා. ඇමරිකාවෙන් දුන්නා. ඒතකොට ඒ සල්ලි කොහොමද? ඒතකොට ඒක යොදන්න වංචාවක් පෙන්නන දෙයක් නැහැ. ඒ සල්ලි කොහෙද වියදම් කරේ කියලා දෙවෙනි රැල්ලත් ඇවිල්ලා. එතකොට දැන් අපි දකිනවා මේ සාමාන්‍යයෙන් දැන් අපි දැක්ක මට මේ එක දෙයක් අහන්න තියෙන ඔබතුමාගෙන් අර කොවිඩ් වසංගතයේදී ගෙනිච්ච අර පිටකොටුවේ යාචකයෝ අද යාචකයෝ කො අද ලෝකේ පළවෙනි වතාවට යාචකයන්ම නාවලා කණ්ඩ බොන්න දීලා සතුටට බව කණ්ඩ බොන්න එකම රජයක් තමයි මේ වල යවුවද කියලා මට ඒගොල්ලන් සියලුම දෙනා කඳවුරු ගත කරලා තියෙනවා. ඔබතුමා මෙහෙටලා ඉඳගෙන ඔබතුමා නෑ. ඔබතුමා ලංකාවට ওই කාලෙකින් ගියේ නෑ. මම ගිය අවුරුද්දේ ගියා. මම මේ අවුරුද්දේ යන්න පොඩ්ඩක් මම ලංකාවේ නෑ එන්නේ නෑ. අපි ඉතින් ඔබේ ඉතල මම දැනුවත්වම ඒගොල්ලන් කඳවුරු ගත කරලා තියෙනවා. කඳවුරු ගත කරලා ඒකෙන් දෙන්නේ කටුනේරියේ කඳවුරක් ගහලා තියෙනවා. ඒ කඳවුරු වල ඒගොල්ලන්ම බොරු ස්ථාපනය වෙනවා. අද කොවිඩ් අද කොවිඩ් වසංගතේට මිනිස්සු බලෙන් අරන් යනවා. අපි දැක්කම මොකද්ද සංවිධානයේක කෙනෙක්ව බලෙන් අරගෙන යනවා. ගෙවල් වලට ඇවිල්ලා බලෙන් අරගෙන යනවා මේවා වලට. ඒ කියන්නේ අර දැන් මේගොල්ලන්ට බයක් තියෙනවා මේගොල්ලන් හරියට කළමනාකරණය කරේ නෑ. ඒක නිසා ඊළඟට මට පොඩි දෙයක් කියන්න ඕන. අර කුරුණෑගල දැන් මේගොල්ලන් ජාතිවාදයේ රෙද්ද බල්ලෙන් බේරෙන බෞද්ධයෝ. ඒ කියන්නේ බෞද්ධ ඡන්ද වලින් ආව විරුවා. එතකොට කෝ දැන් අද අපේ බෞද්ධ පෞරාණිකත්වයේ අද ඒක සමතලා කරලා දාලා තියෙනවා. එතකොට ඒක කවුද ඒක කරේ? නගරාධිපති කවුද කියන්නේ? මහින්දගේ හෙංචයියෙක්. එතකොට මහින්දගේ හෙංචයියෝ මහින්දට පිටින් යන්න පුළුවන් ද අර ජනාධිපති අර මේ චක්‍රලේඛයක් ගැහුවා වගේ තමයි ජනාධිපති ලේකම් මේ සල්ලි දෙන්න කියලා. ඊළඟට කරුණාකර මට කියන්න ඕන මේගොල්ලෝ අනිවාර්යෙන් මේගොල්ලෝ දේශපාලනය කරේ මේ ඡන්ද කරේ හැමදාම කොටි නැගිටිනවා කිය. දැන් කොටි නැගිටින්නේ නැහැ. කරුණක් ප්‍රසිද්ධිය කියනවා මම දවසට 3000ක් මරුවා. මහින්ද කතා කරාද? ජනාධිපති කතා කරාද? අර සුසිල් ප්‍රේමජයන්ත කියනවා නෑ ඒක ඉතින් යුද්ධවල එහෙම මැරෙනවා තමයි. එක්කෙනෙක් කතා කරන්නේ නැහැ මේ වෙනුවෙන්. එතකොට කරුණා අම්මාන් අපි දැක්ක 2000 කරුණා අම්මාන් පොර પાස්පෝර්ට් එකකින් ලන්ඩන් ගියා.
ලන්ඩන් ගිහිල්ලා ඉවරලා කරුණා අම්මාන්ගෙන් ඒක විමර්ශනය කරනකොට කිව්වා මේක ගෝඨාභය දුන්නේ කියලා. එතකොට නෑ ඒවා නඩු තියෙනවා ලන්ඩන් වල කරපු නඩුවක්. ඒක නිසා ඔබතුමාලා මිනිස්සුන්ගේ මේ කොටි නැගිට්ටෙව්වා දැන් MCC නැගිට්ටෙව්වා දැන් ඔබතුමාලාට නැගිට්ටවන්න දෙයක් නෑ. ඒක නිසා ඔබතුමාලා හිතනවා ඔබතුමාලා ජයග්‍රහණය කරයි කියලා. හැබැයි ඔබතුමාලාට ඒ ජයග්‍රහණය හම්බ වෙන්නේ නැහැ. හොඳයි ඒ ජයග්‍රහණය හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි අශෝක පොන්නපිරුව මහත්මිය සමග ජනබලවේගයේ නියෝජනය කිරීම සඳහන් කරනු ලබන්නේ. මා සූදානම් ජාතික ජනබලවේගයේ නියෝජනය කරන ලබන අධිකරණ මහත්මිය සමග සම්බන්ධ වන්න දීර්ඝ වශයෙන් මතර පිළිතුරු දීමේ අවස්ථාවක් තිබෙනවා. වටේ විනාඩි 5 විනාඩික වැඩිපුර කාලයක් ලබා දෙනවා පිළිතුරු ලබා දීම සඳහා. හොඳයි. විශේෂයෙන් මෙතන පුද්ගලයෝ එක්ක හෝ යම් පක්ෂයක් එක ප්‍රශ්නයකට වඩා අපිට තියෙන ජාතික බලවේගයේ හැටියට මම කලින් කිව්වා වගේම රටක් හැටියට අපි කොතනද තියෙන්නේ කියන එක. රටක් කිව්වම මේ රටේ ජනතාව එකට අයිති. රටේ ජනතාවගේ ආර්ථිකය තත්ත්වය මොකද? ආර්ථික පදනම මත තමයි සියලු දේවල් තියෙන්නේ. අද මිනිස්සු තුල මනුස්ස ගන්න නැති වෙලා තියෙන්නේ. ඒ ආර්ථික, ඒ කියන්නේ දිලිඳු බය මේ රටේම ගන්න. උතුරු ඉතාලියේ තියෙන සංස්කෘතිය නෙමෙයි දකුණට ගියාම. ඒ ආර්ථිකෙත් එක්ක තමයි මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සංස්කෘතියක් තියෙන්නේ. ඒ නිසා මෙහි ඉඳලා කොරෝනා වසංගතය ඇති වුණාට පස්සේ මෙහි ඉඳලා විදේශගත ලාංකිකව ලංකාවට යද්දි එන්න එපා ගන්න එපා කියලා මිනිස්සු උද්ඝෝෂණය කරුවේ. ඒ කියන්නේ තමන්ගේ රටේ මිනිස්සු. හැබැයි එහෙම කියනකොට කිව්බාවේ මේ කොහෙදෝ යන නැවක් කොහෙවත් බාර ගන්න නැති එකක් බාර අරගෙන කොරෝනා වසංගතේ බෝවලා තිබුණා අය සනීප කරලා අනිත් අය ෆ්ලයිට් වල දාලා යවලා එහෙම කෙරුවා. අපේ රට අද රටේ මිනිස්සු හිතන දැන ඒ අතර මිනිස්සු උද්ඝෝෂණ කරනවා ලංකාවේ ප්‍රධාන කුඩු ආනයනකරුවෙක්ව නිදහස් කරන්න කියලා. සංඝයා වහන්සේලා හිටන් ගිහිල්ලා මේ මහමෙතෙන් පස්සේ නිදහස් කරાવી. ඒක වෙනම කතාවක්. මේ එහෙම උද්ඝෝෂණ කරනවා. එතකොට මිනිස්සු අද පිරිහිලා තියෙන තැන, මිනිස්සු ආර්ථිකම වශයෙන් ඉන්න තැන අද මිනිස්සු පිටරට යන්න හදන්නේ. මෙච්චර ජීවිත අවදානම තියලා මේ රටවල දුක් විඳින්නේ. අද මේ කයිවාරු වෙවට ආණ්ඩු මේ නායකයෝ ඒගොල්ල කරන කෙංගෙඩියකින් නෙමෙයි මේ රට දුවන්නේ. ඇත්තටම මේ අපි මේ රටවල් වල දුක් කියලා ලෑවන විදේශ විනිමය. අපේ රටේ මොනවද නිෂ්පාදනය කරන්නේ අද? කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපේ රටේ කොච්චර දේවල් මම කියන්නේ ලංකාවට ඔක්කොම දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. පළවෙනිම දේ අපේ රටේ මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හොඳ ආහාර වේලක්, පෝෂදායක ආහාර වේලක් ලබන්න නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය නෙමෙයි ඒකට තාක්ෂණය මුසු කරපු නවීන කෘෂි කර්මය. දැන් අද මේ ඉතාලිය වගේ රටක කිරි නිෂ්පාදනය බොහෝ වෙලාවට පිරිවැය වැඩි. වෙළඳපොලේ මිලට වඩා අඩු. හැබැයි කිරි ගොවියට මෙහි ආධාරයක් දෙනවා. හැම වසරකම අයවැයෙන් මුදලක් එකට වෙන් වෙනවා. එහෙමයි. දැන් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ඒ නඩත්තු කරන රටවල් වල මේව කාගේ හරි ජනාධිපති කෙනෙකුගෙන් හරි කාගේ හරි සාක්කුවෙන් දෙනේව නෙමෙයි. දැන් අපේ රටේ වැරදි සංස්කෘතියක් තියෙනවා මේ මොනවා හරි දෙද්දි මේ හරියට ඉන්න පාලකයාගේ මේ වත්මන් ආණ්ඩුව ගැන විතර නෙවෙයි මම කියන්නේ. ඒ පාලකයාගේ සාක්කුවෙන් දෙනවා වගේ. නෑ අපි බදු මුදල් ගෙවනවා. අපි ගන්න හැම භාණ්ඩයකම 120 10 15 අඩංගු වෙනවා. ඒව ආපහු දෙන්නේ. දැන් මේ ඉතාලියේ කොරෝනා වසංගතයේ වෙලාවේ මෙතන ඉන්න බොහෝ අයත් ගන්න ඇති කෑම වවුචරයක් දුන්නා. පවුලේ ප්‍රමාණය අනුව. ඊට පස්සේ වෙනම ආධාරයක් දුන්නා. රැකියාවට යන්න නැති කෙනාට පෞද්ගලික 80ක් දුන්නා. රජයේ සේවකයින්ට සම්පූර්ණ පඩිය දුන්නා. ස්මාර්ට් වර්කින් කරන අය ගෙදර ඉඳලා වැඩ කෙරුවා. වැඩට ගිය අයට තව වැටුපට තව මුදලක් එකතු වුණා. ඊළඟට බේබි සිටින් වලට තමන්ගේ දරුවෝ බලා ගන්න අයට පඩි ගෙවන්න වෙනම මුදලක් ආධාරයක් දුන්නා. ඒවා මේ කොන්තේ ඇවිල්ලා බෙදුවේ කොන්තේ මේ කොන්තේ මේ රටේ නායකයා ඇවිල්ලා ටීවී වල කිව්වේ නෑ. ඒවා ඒ අදාළ රාජ්‍ය යාන්ත්‍රණය විසින් තමයි ඒවා දේශපාලන අපේ රටේ රුපියල් 5000 විතර ඒ දේශපාලකයෝ කියලා හැම ආණ්ඩුවක්ම කියනවා මේ ආණ්ඩුවට විතර නෙමෙයි ඇඟිල්ල දික් කරන්නේ. ඒකට තමයි රාජ්‍ය යාන්ත්‍රණයක් කියන්නේ. අපි අඩු ගන්න මේ රටවල වලත් ඉඳලා ඒක ඒ රුපියල් 5000 දුන්නා. අධිකාරී සහෝදරය සමාජකින් කොටින් මම ඉවර කරලා අවස්ථාව දෙන්න බාධා කරලා අවසත් වෙනවා. මොනවාද? ඒ යාන්ත්‍රණය විසින් තමයි ඒකට දේශපාලන බලපාවක් නැහැ. දැන් අපේ රටේ එහෙම නෙමෙයි. නායකයෝ පන්සලට යන එකයි පල්ලියට යන එකයි ඔක්කොම ටීවී එකේ පෙන්නනවා. දැන් මෙහි නායකින්ගේ ආගම මොකද්ද? ඒ අයගේ කැමැති අකමැතිකම් මොනවද අපි දන්නේ නැහැ නේ කිසිද? පල්ලි ගාන යන ඔව්ව පෙන්නන්නේ නැහැ මේ නායකින්ව රටේ පාලකින්ගේ. ඒ වගේම තමයි පාලකින්ව 7 5කට ගණන් ගන්නෙත් නැහැ. වන්දනාමාන කරන්නේ නැහැ. අවුරුදු 5කට බලේ පත් කරලා යවුවා අපේ සේවකයෝ. මේ ගාරු අතිගාරු මොකද්ද මේ මොන නිවට රටක්ද මේක? අනිත් එක තමයි
බලන්න දැන් මේ රටවල් වලම ඇවිල්ලා අපි ඉන්නවා මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන්ට වඩා කොච්චර උගතුන් බුද්ධිමතුන් ඉන්නවා දක්ෂ කොල්ලෝ කෙල්ලෝ මේ රටවල් වල ඉන්නවද දැන් කුයින්ටස් මහත්මයා කරන මේ කාර්යභාර වගේ මේවලදී තාක්ෂණය දන්න මේ දක්ෂයෝ ඉන්නවනේ එහෙම වලම පාර්ලිමේන්තුවේ ඉන්නේ මැටි මෝල්ලු ටිකක් නේ බහුතරයක් ඉස්සරහට ඉන්නේත් අර දැන් මේ එක ඔය කවුද අපේක්ෂිකාවක් කියලා තිබුණා අපේ ලිස්ට් එකේ අස්සයෝයි බූරුවෝයි දෙගොල්ලම ඉන්නවා කියලා. ඇත්ත කතාව බූරුව තමයි වැඩියෙන් ඉන්නේ. බූරුව තමයි වැඩියෙන් ඉන්නේ. එතකොට මම කියන්නේ මේ රටේ අද මිනිස්සුන්ට හිඟා කන දැනට රුපියල් 1000ට ගිහිල්ලා මිනිස්සු පෝලිං වල තෙරපිලා මැරෙන දැනට මේ රටපත් කරලා තියෙනවා. අද අපේ සංස්කෘතික උරුමයන් විනාශ වෙනවා. අධිකාරී සහෝදරයා ඔබතුමාට දැන් ඔය කියන දේවල් කියන විදිහට ඔබතුමා කියනවා අපේ රට බොහොම පහළ තත්ත්වයට කතා කරනවා එදා ඉඳලා ඔබතුමාට මොන නායකත්වය හැමදාම නායකපත් කරලා වතාවට කිව්වා කියුබාව දිහා බලන්න පාකිස්තානය දිහා බලන්න මාලදීවන බලන්න නේපාලය දිහා බලන්න මියන්මාරය අවසානට කිව්වා කේරළය බලන්න ඔය මේ දැන් කියන ඉතාලිය බලන්නලු මේ ඉතාලිය වල බැලීම නෙමෙයි තියෙන්නේ ඔබතුමාලාගේ සංකල්පය ඔබතුමාලාගේ සහයෝගය ඒ රජයෙන් ලබා දෙන්න ඔබලාගේ ප්‍රතිපත්ති ලබා දෙන්න හරි පැහැදිලිව බණ්ඩාරනායක ආඩපාලේ කීමෙන් බවන ආඩපාලේ වෙන පස්සේ උත්තර දෙන්න මම හිතන්නේ මේ පොතපත කියවන්න නැතුවම තොරතුරු දැනගන්න නැතුවම ඔය වගේ මුක්ත ප්‍රශ්න අහනවා අපි පැහැදිලිව මේ ආණ්ඩුවට විදේරස් සහෝදරයන් නියෝජිතයෙක් හැටියට අර්ලිගහ මන්දිරයට ගියා වතා කීපයක්ම පැහැදිලිව වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරුවා සර්වපාක්ෂික එහෙම යාන්ත්‍රණයක් හදන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ කොරෝනා වසංගතය ආණ්ඩුවේ වසංගතයක් නෙමෙයි මේක රට මූණ දෙන ව්‍යසනයක් මේකට මූණ දෙන්න මෙන්න වැඩපිළිවෙල කියලා. ආණ්ඩුව ඒක සතපහකට ගණන් ගත්තේ නෑ. යුද්ධ විකුණගෙන කෑවා වගේම මේකත් විකුණ කර ගන්න තමයි මේගොල්ලෝ හදන්නේ. ඒකයි උත්තරේ ගැටියෙන්. දැන් තියෙන ප්‍රශ්නේ මම කියාගෙන ආවේ ආර්ථිකමය වශයෙන් මේ රට අන්ත බංකොලොත් තැනකට දාලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ රටවල විදේශගත වෙලා දුක් විඳින්නේ. නැත්තම් අපි කිසි කෙනෙක් කැමැත්තෙන් ඉන්නව නෙමෙයි. අපි අපේ රටේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ එක්ක ඥාතීන් හිතවතුන් එක්ක ඉන්න කැමතියි. අපේ රටේ අද මිනිස්සු හිතන පතන විදිය අන්තිම නරක තැනකට වැටලා තියෙන්නේ. අපි ප්‍රෞඩ ඉතිහාසයක් ගැන කතා කරුවට අද අපේ රටේ මිනිස්සුන් අපේ දරුවන්ට කුඩු විකුණන්නේ. දැන් මේ දූෂිත සමාජයක් ඇතුළේ මගේ දරුවා විතරක් ආරක්ෂා කරන්න බෑනේ තියෙන ප්‍රශ්නේ. අද අපේ රටේ කහ කුඩු ටික හොයාගන්න බැරුවට කුඩු හෙරෝයින් ඕන තරම් තියෙනවා. එහෙම රටක් තමයි හදලා තියෙන්නේ. මේ තිබුණු හැම ආණ්ඩුවකම ඒ ප්‍රධාන අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෝ තමයි ඒ ආණ්ඩුව වලට සහයෝගය දක්වලා තියෙන්නේ. මේ රටේ ජනාධිපතිවරු ගිහිල්ලා STF එකෙන් ගිහිල්ලා කුඩු අල්ලපුවාම ඒ කුඩුකාරයන්ව වැළඳගත්තු සමාජයක් න රටක් නෙමේක හැම ආණ්ඩුවකම ඒක සිද්ධ වෙලා තියෙනවා. එතකොට හැම පැත්තෙම පිරිහිච්ච සංස්කෘතිකමය වශයෙන් ආර්ථිකමය වශයෙන් පරිසරය විනාශ වෙන ඊට පස්සේ ජාතික සමගිය කොට නගන්න බැරි වෙච්ච ඔබතුමාලා නියෝජනය කරලා තියෙනවා නෑ කියන්නේ බෑ අපි ආණ්ඩුවල ඉඳලා ඔහුගේ යහපාලනයට ඔබතුමාලා හිටියා ඔබතුමාලාගේ භූමිකාව තිබ්බා නෑ කියන්නේ බෑ එක්සත් ජාතික පක්ෂෙ විතරක් නෑ මම කියන්නේ හැම පැත්තෙම බිඳ වැටිච්ච රටක් තියෙන්නේ. එතකොට මේ රට හදන්න පුළුවන් වෙන්නේ මේ අවුරුදු 72ක් තිස්සේ ආපු මේ වැඩපිළිවෙලට නෙමෙයි. ඔය ධනපති පක්ෂ හැම එකෙම නියෝජනය වෙන්නේ එක්කෝ ඉන්දියාවේ රූකඩයක් නැත්නම් චීනේ රූකඩයක් නැත්නම් යුරෝපයේ රූකඩයක්. ඒ අවශ්‍යතාවය. මම කියන්නේ මේ රටවල් එක්ක ප්‍රශ්න හදාගන්න කියන එක නෙමෙයි. නමුත් ඒ රටවල් වල කූට වමනාවන් වලට අපේ රටේ සම්පත් සූරගෙන ගන්න තියෙන වැඩපිළිවෙලකට නටන රූකඩ පාලකයෝ තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට අද එහෙම නොවන විකල්ප වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය විහිං ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඒකේ ප්‍රතිලාභයන් සාධාරණ ලෙස බෙදී යන විදිහ ඊළඟට මේ රටේ ජනතාවට අධ්‍යාපන හොඳ අධ්‍යාපන වැඩපිළිවෙලක් රජයේ විහිං වග කියන සියලු දෙනාට අද අධ්‍යාපනයේ විහිළුවට ලක් කරලා තියෙන්නේ. හොඳ සෞඛ්‍ය සේවයක් නිරෝගීමත් ජනතාවක් හදන්න. ඊළඟට තුන්වෙල හොඳට කාලේ ඉන්න පුළුවන් විදිහට කුචිකර්මාන්තේ නිෂ්පාදනය කරලා ඒක පිටරටට යවන්න පුළුවන් තත්ත්වයක් හදන්න. එහෙම වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කළා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ විදේශගත ලාංකිකයෝ තමන්ගේ ඥාතීන් හිතවතුන් දැනුවත් කරන්න මාලිම ඉස්සරහා ඡන්දේ දෙන්න අපිට මනාපකරයක් නැහැ පුද්ගලයෝ වැදගත් නැහැ මාලිමාවට ඡන්ද දෙන්න තමන්ගේ ඥාතියින් හිතවතුන් යොමු කරවන්න මොකද අපි ආදර්ශයන් දීලා තියෙනවා ලංකාවේ අපිට අවස්ථාව ලැබුණා තිස්ස ප්‍රාදේශීය සභාවේදී අපි සන්දාන ආණ්ඩුව තුල ආණ්ඩු බලයේ නැතුව සුනාමි ව්‍යසනයේ වෙලාවේ මේ කොරෝනා වසංගතයේදී අපේ සුරේච්ඡා සේවක රතුත්තරුව විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේ විදේශවල
ආර්ථික ප්‍රතිලාභයක් පෞද්ගලික ප්‍රතිලාභයක් නැතුව යමක් කරලා තියෙනවා. අපි කරලා තියෙන්නේ මේ කොරෝනා වසංගතය වෙලාවේදී අපේ වීඩියෝ එකක් හදලා දාලා හරි නීති උපදෙස් දීලා හරි අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපි කෙරෙහි විශ්වාසය තියන්න කියන ඉල්ලීම මම කරනවා. හොඳයි බොහොම ස්තුතියි සුදත් අධිකාරී මහත්මයා ජාතික ජනබල වේගයෙන් නියෝජනය කරමින් මාලිමාව දිනවීම පමණ ඔවුන්ගේ බලාපොරොත්තු වෙ තිබෙන්නේ පුද්ගලයාව දිනවීම නොවේ කියන දේ තමයි බොහොම කීටින් අවසානයේ සඳහන් කරලා ලබන්නේ. තවත් බොහෝ තොරතුරු සමග ඊතර ටීවී සජීවී දේශපාලන සංවාදයේ තව කතා බහක් කිරීමේ බලාපොරොත්තු යොමු වෙනවා කෙටි විරාමයක් කරලා. විරාමයකින් අනතුරු එලිත් මා සූදානම් ඊතර ටීවී කාලින දේශපාලන සංවාදය එල්ලේ ආරම්භ කරනු ලබන්නට වැඩසටහන තුල නරඹන ඔබට මේ සංවාදයේ බොහෝ දේ ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා. වඩාත් බුද්ධිමත්ව ඔබ මේ වැඩසටහන දකින්න කියන ඉල්ලීම කරන අතරතුර මා සූදානම් අවසන් වටේ ආරම්භ කරනු ලබන්න පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රෝම් සහකාරික සභාපතිතුමා කිෂ්ඨපද මහත්මයා සමග සම්බන්ධ වන්න. ඔව්. ඇත්තම මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මේ ගෙන යන ජනාධිපතිතුමා ඇතුළු රජයේ මේ ගෙන යන මේ සංවර්ධනයේ අපේ සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති සම්බන්ධ මෙම මහා මැතිවරණයේ ඔබතුමා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයේ පොහොට්ටුව වෙනුවෙන් කතරේ ගසා නියම සුදුසු පුද්ගලයන් ඒ කියන්නේ විපක්ෂයෙන් හෝ කවුරුහෝ චෝදනා කරන අව්‍යාජ පුද්ගලයන් ඉවත් කර නියම ව්‍යාජ පුද්ගලයන් ඉවත් කර අව්‍යාජ පුද්ගලයන් හා නිර්දෝෂී පුද්ගලයන් හට මනාපය පත් කරවීමෙන් ජනාධිපතිතුමා ළඟට යවීමෙන් හොඳ කැබිනට් මණ්ඩලයක් ඇතුළු පත් කර ගැනීමෙන් මේ ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙනවා. අද සියලුම දෙනා දන්න දෙයක් තමයි ඔය කවුරු මොනවා කිව්වත් කලින් මම කිව්වා වගේ පාස්කු ප්‍රහාරයේ විධිමත්ව දැන් එම මේ විධිවත්මයි කටයුතු සියලුම දේවල් අත්අඩංගුවට ගැනීමෙන් ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම මහ බැංකු මංකොල්ලයක් ඉදිරියේ ඉතාම පොඩි බාධාවක් ඇවිල්ලා සතියක් ඇතුළත පාස්කු ප්‍රහාරයේ අය ගන්නවා කියලා කිව්වා නීතිය ඉදිරියට අද මාස 9ක් මේ වෙනකොට කවුද අරගෙන තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ සියලුම දේවල් ඉදිරියේදී අනිවාර්යයෙන්ම විධිමත්ව වෙනවා. ඒ අනුව තමයි රිෂාඩ් බද්රුද්දීන්ගේ සහෝදරයා ඇතුළේ වෙලා ඉන්නේ ඉබ්‍රහීම් ඇතුළේ ඉන්නවා. ඒ වගේම තව කණ්ඩායමක් ඇතුළේ පොහොට්ටුවේ සභාපති ඒක සම්බන්ධ අධිකාරිය ඔයාලා අරලිය ගහ මන්දිරයට ගිහිල්ලා කියලා රැට් කියලා කට්ටියගේ නල් ලිස්ට් එක දුන්නා වගේ අනුර කුමාර දැන් කරන්නේ නැහැ. අධිකරණයේ සුවයිරිභාවයට අපේ ජනාධිපතිතුමා නියෝජ්‍ය පරිශෝධකතුමා කිව්වා වැඩිම අරලිය ගහ මන්දිරේ හමුනේ අනුර කුමාර දිසානායක කියලා. රැට් අරුවට අනුර දිසානායක ඒක වෙන්නේ. මම අහන්නේ ඒවට උත්තර දෙන්න ආවේ නැහැ. මම අහන්නේ ඒවට උත්තර දෙන්න ආවේ නැහැ. අනුර කුමාර දිසානායක වෙනකම්. මේ වෙනකොට එවන්ගත් සභාපති කිව්වා ඒවට උත්තර දෙන්න ආවේ නැහැ. දැන් මේ රට හදන්න ඕගොල්ලෝ බලයට ආයම මේ වර්තමාන ජනාධිපතිවරයා කොටි නැකිටිනවා බුද්ධ ආගම රකින්න පුරාවස්තු රකින්න විල්පත්තුව ගැන කියලානේ. මට මේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි. එකක් පාස්කු ප්‍රහාරය ගැන. එතකොට ඒකේ ප්‍රධාන වගකීම් යුත්තේ තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල කතාවක්ද පවත්වන්නේ නෑ ප්‍රශ්නයක්. මගේ කතාව වෙලාව ගන්න. එයාට ඒව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒක. අනිත් එක තමයි කරුණා කියන්නේ LTT එකේ හිටපු ප්‍රධානම නායකයෙක්. ඒ කියන්නේ සන්නද්ධ වශයෙන් ප්‍රභාකරන් ගාවට වැදගත් වෙන. දැන් මේ පුද්ගලයා ওই පක්ෂෙන් ඡන්දෙ ඉල්ලනවා. එයාට ඡන්දෙ දුන්නාට කමක් නැද්ද? දැන් එයා කියපු ඒවා සම්බන්ධව මොකද්ද කියන්නේ? අනිත් එක තමයි එතකොට KP ගේ අර නැව්වේ රත්තරන් KP ගාව දෙපිච්ච KP ට මොකද්ද උනේ කියන එක. KP ඉන්ටර්පෝල් එක හරහා ගෙනාවනේ. මේ ඒකට ලකුණු ගත්තා පහුගිය මැතිවරණවලදී අන්න ඒ අය සම්බන්ධව කියන්නේ ක්‍රියාමාර්ග. බුදුමයි කාලෙට වැඩි විනාඩි 3 කාලයක් තමයි බලනවා. ඔව් කරුණා අම්මන් එතනින්ම බොරු ඒක තමයි ජනතාව යුක්ති පෙරමුණ කට ඇරියොත් බොරු පෙරමුණ කියන එක මේ මුළු ජනතාව දන්නවනේ. කරුණා අම්මන් අපේ පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැහැ. කරුණා අම්මන් පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැහැ. ඒ වගකීමෙන් කියන්නේ කරුණා අම්මන්ට වෙනම පක්ෂයක්කින් ඉල්ලනවා. එයාගේ වෙනම ලාංඡනයක් දෙනවා. පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් මම අභියෝග කරනවා. විපක්ෂද? ඔබතුමාට අභියෝග කරනවා. එයා විපක්ෂද ඔයාලගේ පක්ෂද කියන එක අපි දන්නේ නැහැ. නමුත් කරුණා අම්මන් පොහොට්ටුව ඇතුලේ ඉල්ලන්නේ පොහොට්ටුව සන්දානයේ කරුණා අම්මන් නැහැ. කරුණා අම්මන් වෙනම පක්ෂයකින් වෙනම එතකොට මේ මහින්ද රාජපක්ෂ මොකද වෙන්නේ?
රාජ්‍ය කරනවා ඕනම කෙනෙකුට මේ මැරීගෙන මේ කරුණාම්මන් කියපු එක නියම කරන්නේ කරුණාම්මන් ගැන ජනතාව පෙරමුණට එක්සත් ජාතික පක්ෂයටද සමග ජන බලවේගයට කරුණාමන් එකතු වෙන්නේ කවදාද? ඔබතුමා හරියට පොත් කරන යන්න නැතුව මෙතන අපේක්ෂකෙක් නෙමෙයි කරනවා කරුණාම්මන් කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකෙක් නෙමෙයි. සජිත් වගේ ප්‍රකණිල් ගීලා කළා රැට ගෙවල් වලට යන කෙනෙක් නෙමෙයි අපේ නායකයා. මම ඔබතුමාගෙන් අහන්නේ ඊළඟට කරුණා කියපු එක අනුමත කරනවද? කරුණා කියපු දේ අපි අනුමත කරන්නේ ඒකට තමයි නඩු මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙනුවෙන් හිටියා. මේ වෙනුවට කරුණාම්මන්ගේ ප්‍රකාශයට විරුද්ධව නඩු පෙරනවා. නමුත් මේ වෙනකොට ඔය මේ විජේකා මහේශ්වරන්ලා, ඒතර විග්නේශ්වරන්ලා මේ LTT නායකයා එනවා කියන ඒවා ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ජනතා විමුක්තිවරුන්ට ඇහෙන්නේ නැහැ. ඇයි කුට්ටිය ලැබෙන නිසා ඇහෙන්නේ නැහැ. මගේ අවසන් කිරීමේ ඉන්න පොඩ්ඩක්. දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන ඕගොල්ලන් දුක් වෙන්න එපා. මමත් හොඳ කතෝලිකයෙක්. මම හොඳ කතෝලිකයෙක් කොයින්ටස් මාතත් එහෙම වෙන්න පුළුවන්. අපේ කතෝලික නායකයෙක් කියනවා නෙමෙයි මේ රටේ ජනතාව අහිංසක මිනිස්සුනේ. කතෝලික කතාව පැත්තක රටේ පුරවැසියෝ. හරි ඒක තමයි කියන්නේ අපේ මිනිස්සු අපේ නෑදෑයෝ අපේ ගමේ ගමේ ඒක සාධාරණ ඉෂ්ට කරනවා කියන්නේ සාධාරණ ඒලගේ ලොක්ක බලයටපත් උනේ අපේ කාගිනාසටක් කොල් ගාව. ඔබතුමා ඉවසගෙන ඉන්න ඔබතුමා ඉවසගෙන ඉන්න පොඩ්ඩක් ඉන්න මේ 100ට එකට වැටුණායි පස්සේ ඔයාලා හොඳට හදන්න පුළුවන් මේ ඡන්දෙන් පස්සේ 100ට පස්සේ ඔයාලට මේ මහාමාධිකරණයෙන් පස්සේ ඔයාලට තේනේ මිනිස්සුන්ගේ විතරයි අපිට වැස්සත් කරන්න අපේ ආදිනේල වෙල්කම් රංජිත් ඔයා කලබල වෙන්න එපා. අපේ ආගමික නායකයෙක් ඉන්නවා කතාව අහන්න. අපේ ආගමික නායකයෙක් ඉන්නවා. ඒ ආදිනේල වෙල්කම් රංජිත් මේ පරීක්ෂණේ දැන් සෑහීමකටපත් වෙනවා. මේ දැන් කෙරීගෙන යන කටයුතු අධිකාරී ජනාධිපතිතුමා ඇතුළු මේ විද්වත් මණ්ඩලය මේ ලස්සනට කෙරීගෙන යන ඒ නිසා ඒ සෑහීමකටපත් වෙනවා කියලා කතෝලික ජනතාව. ඒ නිසා මේ කතෝලික ජනතාවගේ ඡන්දයක් මේ වෙලේ මම කතෝලික බලන්නේ. ඒකට කේපී නඩු මොකද මේ රත්තරන් එහෙම කේපී කියන මේ නැව් කේපී ඉන්නවා. කේපී ඉන්න තැනක කේපී කවදාකවත් අපේ රාජපක්ෂ රේරේ ඉන්නවද නෑ අරලික මන්දිරේ ඉන්නවනේ ඔය ඒක අහලා බලන්න අරලික මන්දිරේ මේ හිටපු අයගේ මේ වෙනකොට අරලික මන්දිරේ වල නෑ හිටපු අය ඉන්නනේ ඔයාලා හිටිය අරලික මන්දිරේ අනුර කුමාර දිසානායක කොහෙද ඉන්නේ අනුර කුමාර ගැන නෙමෙයි කේපී හරි මම කියන්නේ අනුර කුමාර ගැන මට ඕන දේ මම කියන්නේ ඔයාලට ඕන දේ නෙමෙයි මම කියන්නේ මම උත්තර දෙන්නේ මෙහෙමයි අද පාතාලේ හැංගෙන කාලයක් ජනතා විමුක්තිවරුන්ට බය වුණු කාලයක් තිබුණා ජනතා විමුක්තිවරුන්ට දැන් මේ මිනිස්සු බය වෙන්නේ නැහැ පාතාලේ අද මේ බලන්න මේ ටික හොඳ නැද්ද කියලා ඔයාලට තේරෙන්නේ අද ඉස්සර මිනිස්සු හැංගෙනා පාතාලෙට බලේ අද පාතාලේ හැංගෙනා මිනිස්සු හැංගෙන තොරතුරු දෙනවට ඒකට බය එතකොට බන්ධනාගාරවල ගුයින්ටස් මහත්මයා බන්ධනාගාර පුනරුත්ථාපනය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමාගේ ඉඳලා මාරුවීම් කරලා බන්ධනාගාරයෙන් මෙහෙවන පාතාලේ බන්ධනාගාරයෙන් මෙහෙවන කුඩු මංකොල්ලේ ඒ සියලුම දේවල් වලට විසඳුම් මේ වෙනකොට දීගෙන යනවා මේ වෙනකොට නාකොටි මේ වෙලාවේ බාර කරන්න මේ නීතියක් කරුණාකරලා විනයට හැසිරෙන්න කරුණාකරන දෙන්නට මම කියන්නේ විනාඩි දෙක කාලයක් අපිට අන්න පොළ වාචාල ගම නමුත් මේ වෙලේ විනයට ඉල්ලීමක් කරනවා මේ වෙලේ ඉල්ලීමක් කරනවා ඒ නිසා මේ නීතිමාලාව තියෙන වැඩසටහන තුළ සංවර කතා බහ කරමු කිසි වැඩසටහනක් බොහෝ දෙනෙක් නඩපන වැඩසටහනක් පසු ඒ නිසා නාලිකාවට අපි හැමෝටම වැදගත් වැඩි හිටියෝ හැටියට අපේ දරුවෝ පවා මේ වැඩසටහන නරඹන නිසා සංවරව කතා බහ කරමු අදාළ මාතෘකාව තුළ පමණක් කතා කරමු විනාඩි දෙකක කාලයක් තියෙනවා බාධා කිරීමෙන් ඒ වගේ බන්ධනාගාරය පුනරුත්ථාපනය කරනවා කොමසාරිස් ජෙනරාල්ගේ පවා අයින් කරලා ඒවා නවත්තන්න ලෑස්ති කරලා නාකොටික් සංවිධානය මේ කවදද මේවා කරමු දේවල් නාකොටික් සංවිධානය ඇතුලේ කරලා තියෙන්නේ පොලිසිය මාතුළු අද වෙනකොට 4ක් අත්අඩංගුවට අරන් තියෙනවා වාහන 7ක් අත්අඩංගුවට අරන් තියෙනවා ඒ නාකොටික් ලගේ ඒගොල්ලම මත්ද්‍රව්‍ය විනාශ කරන කණ්ඩායම ඒගොල්ලෝ මේක පතරන එකට විරුද්ධව අද මේ ක්‍රියා කරගෙන යනවා මෙච්චර කාලයක් ඒගොල්ලන් මේ මොන රජයවල් තිබුණත් පැවැත්තිගෙන ආවා පහුගිය යාපාන අවුරුදු 5ත් පැවැත්තිගෙන ආවා නමුත් ඕවා ගැන හොයාගැලීමක් කරුවේ නැහැ මේ ජනාධිපතිතුමා ලස්සනට මේ වැඩ පිළිවෙල අරගෙන යනවා ඒ නිසා මම හැම වෙලාවකම කියන දෙයක් තමයි මේ රට අපි මැරිලා යන අපේ වයස කාල සීමාවල් වලින් ඉවරලා තියෙන කොයින්ස් මාත්‍ර. නමුත් අපේ දරුවෝ ඔබට අපිට සියලු දෙනාට දරුවන් ඉන්නවා. මේ දරුවනේ ඔයාලා කල්පනා කරන්න මේ රජය ඉස්සරහට ගෙන ගියොත් මේකයි වෙන්නේ. එහෙම නැතුව සජිත් ප්‍රේමදාස වගේ කිසිම ඥානයක් නැති කිසිම උගත්කමක් නැති කිසිම දෙයකට දර්ශනයක් නැති කටදාපු දේ ප්‍රකාශ කරන හැම වචනයකම ඡන්ද ටිකක් කැඩෙන ඒ වගේ නායකයෙක් පත් කරගන්නවද? එහෙම නැත්නම් කුඩම්මාගේ ඕපදූප කියනා වගේ ජනතා විමුක්තිවරුන්ගේ අනුර කුමාර දිසානායක කියන දේවල් අහගෙන ඒ බලවේගයට ඡන්දයක් දෙනවද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ලොකු සටනක් කරනවා මේ එක්සත් ජාතික පක්ෂේ බලය අල්ලගන්න ඒ එක්සත් ජාතික පක්ෂයට දෙනවද? ඒ අතරේ බලාගෙන යද්දී සුදුස්සා පොහොට්ටුවේ පමණයි කියලා ජනාධිපතිතුමා ශක්තිය දක්වනවා. ඒ නිසා අපේ රටට ආදරේ නම් අපේ රටේ අනාගතය ගැන තියෙනවා නම්
ආදරණීය දුවේ පුතේ අගෝස්තු 5 වෙනිදා තිබෙන මැතිවරණයට උදේ පාන්දර යන්න කිසිම දෙයක් නොසිතන්න කිසිම කෙනෙකුට අඩපලි නොදියන්න ඔබ සියලුම දෙනා ගිහිල්ලා අම්මලා තාත්තලා සමග ගිහිල්ලා පොහොට්ටුව ඉදිරියේ කතරේ ගහලා ඔබට කැමති සුදුස්සන් උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට එවන්න ඒ පරණ අයයි අර පරණ අයයි මේ පරණ අයයි කියලා හිතන්නේ නැතුව ඒ ජනාධිපතිතුමාගේ දැස් ශක්තිය මත කිරීමට මේ රජයේ ඉදිරියට අවුරුදු 5ක් අරගෙන යාමට අවශ්‍ය කණ්ඩායමක් තෝරලා යවන්න කියලා ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට ජය වේවා. හොඳයි. රෝමේ පුදුජන පෙරමුණේ ගරු සභාපති ප්‍රධාන සාකාවේ කිෂ්ඨපාද මහත්මයා සඳහන් කරනු ලබන්නේ ඔවුන්ට පුළුවන් රට හදන්න පොහොට්ටුවට පුළුවන් රට හදන්න පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා වැඩසටහන අවසන් අදිරිය අපි සිදු මාසුදාන මේ සම්බන්ධ වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි කරමින් අනිල් මහත්මයා සමග. ඔව් මේ වෙලාවේදී කියන තියෙන දේ තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් සමහර චෝදනා තියෙනවා දෙකට බෙදලා රාමයේ මෙතන කවුරුත් එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඉන්න කට්ටිය ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි තරුණ පරපුර ටිකක් මේ ගැන පොඩ්ඩක් අවබෝධ කිරිය යුතුයි. මොකද එදා ඉඳන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි අධ්‍යාපනයට සේවය කළේ. අධ්‍යාපනය දියුණු කළේ. මේ රටේ ජනතාව දැන් මේ ඉන්න තරුණ පරපුර විශේෂයෙන්ම තමන්ගේ අනාගතය රැඳිලා තියෙන තමන්ගේ අධ්‍යාපනය යටතේ. දැන් මේ කොවිඩ් වසංගතය නිසා ගෙවල් වලට හිර වෙලා දැන් මාස 4කට කිව්වි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ ගෙනාව අට්ටභ්‍යන්තර ලබා දෙන්න ළමයිට. ඒක මේ විපක්ෂයේ එදා හිටපු විපක්ෂය සම්පූර්ණ විරුද්ධ වෙලා ඒක භාගයට කඩාකප්පල් කරලා දැම්මා. එදා ඒ අට්ටභ්‍යන්තර ටික ළමයිට ලබා දීලා තිබුණා නම් අද ළමයි ගෙවල් වල ඉඳන් ලස්සනට ඉගෙන ගන්නවා. හුඟක් ඈත් දැන් මේක වැඩි හැටියෙන්ම මෙහෙම ලබා දුන්නේ උසස් පෙළ කරන ළමයිට. ඒ ළමයිගේ දැන් විභාග මේ වකවානුවේ තියන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න හොඳ වාතාවරණයක් හරි ගස්සලා තිබුණා. ගෙදර ඉඳන් හරි පාඩම් කරන්න. නමුත් ඒ ළමයිට ඒ දේ ලැබුණේ නැහැ. ඒ අපේ රටේ අපේ අනාගත පරපුරේ තිබුණ අවසනාව. මං කියන්නේ ඒ ඉතිරියේ තරුණ ඡන්ද වලටයි තරුණයන්ටයි තරුණියන්ට ඉතිරියේ දැන් තමන්ට තියෙන දක්ෂතාවය අනුව යන්න තැන් හරි ගස්සලා දීලා තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා. නම වෙන පාලනය කරපු කිසිම රජයකින් රටේ දරුවන් වෙනුවෙන් සේවය කරන්න අවශ්‍ය කරන වාතාවරණය හරි ගස්සලා තිබුණේ නැහැ. ඒක නිසා එතුමාගේ දිව්‍ය දැක්ක තියෙන තරුණ පරපුරට අපිට නෙමෙයි. තරුණ පරපුර ඒව දැනගන්න ඕනේ. ඒව දැනගෙන ඒගොල්ලන්ගේ වැඩිහිටියන් එක්ක සාකච්ඡා කරලා මේ රටේ අනාගතය හරි ගස්සන්න පුළුවන්. අනාගතේ කොහොමද ගෙනියන්න පුළුවන්? රට කොහොමද ඉස්සරහට යන්නේ? අපි හැමදාම ලෝකයෙන් ණයට අරගෙන ජීවත් වෙනවද? නැත්නම් අපි දෙපැයි නැගිටින පුළුවන් වාතාවරණය හරි ගස්ස ගන්නවද? කියන දැක්මක් ඇතුව දැක්මක් තියෙන පුද්ගලයෙක් එක්ක ඉදිරි අනාගතයේ හරි ගස්ස ගන්න පුළුවන් රජයක් හදාගන්න. ඔය ඉන්න කවුරුත් කියන පළියට ඡන්දේ පාවිච්චි කරන්නේ නැතුව රටේ ජනතාව දැනගන්න ඕනේ අර හොඳ පිරිසුදු පුද්ගලයන්ව තෝරලා පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ දැන් ආයෙ බලේ ඉල්ලන්නේ රට හදන්න. දැන් 77 ඉඳලා මට මතක හැටියට 77 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. ඊට පස්සේ උපජනාධිපති වගේ ජේ.ආර්. ජයවර්ධන යටතේ හිටියේ. ඉතින් ඔය ඔච්චර කල් හදපු නැති රටක් දැන් හදන්නේ. එතුමාට කිසිම තැනකදී පූර්ණ බලතල හම්බුන්නේ නැහැ. ප්‍රබල ඇමතිය. එතුමා හැමසැරේම දැන් පස්වතාවක් අගමැති වෙලා හිටියේ පස්වතාව අගමැති වෙලා හිටියේ වෙන අයක යටතේ. එතුමාට පූර්ණ බලතල හම්බුන්නේ නැහැ. ඒ වෙලාවේ යාපාලනයේ තිබුණේ වැඩිම පාලනය කරුවේ අගමැතිතුමා තමයි. ඒක තමයි මම කිව්වේ. ඒක නෑ කියලා කියන්න බෑ. අධිකාරී සහෝදරයන්ගම එකයි. ඒක නෑ කියන්න බෑ. ඒක බේර ගන්න බෑ. අන්තිම අවුරුදු 4ම එතකොට කවුද එතකොට ජනාධිපති කවුද? එතකොට රණවිරුවන් හිරේ දැම්මා. ජනාධිපති ආමුදු ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මා. එල්ටීටි එක මුදාහැරිය ඒවා කියලා රණවිරුවන් වික්‍රමසිංහ මහත්තයා නෑ කියන්න බෑ. ඒ හිටපු ජනාධිපති තමයි කකුලෙන් ඇදලා ඔක්කොම මේවා කරලා වියව කුල් කරේ. තේරුණාද? ඒ මනුස්සයට කරන්න දුන්නේ නෑ. හැමතිස්සෙම මේ මහානායක චෝදනාව දම ඒ චෝදනාව අනිල් මහත්තයා සමාවෙන්න අනිල් මහත්තයා ඒක තප්පරයි. ඒකයි. එතකොට මේ ජනාධිපතිතුමාද මේ රණවිරුවන් හිරේ දැම්මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ ජනාධිපතිතුමාද? නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තිබුණේ. මහින්ද රාජපක්ෂ හිරේ. එතකොට මෙහෙමයි. මෙතුමියලාගේ ඉතින් මේ සජිත් මහත්තයාට පැකටිල් වලින් දොර මේකක් නෑනේ. එතුමාට දර්ශනයකුත් නෑ. එතුමාට තියෙන්නේ මොකද්ද කරන්නේ?
මහින්ද රාජපක්ෂ හොරා හොරා කියන එක දැන් රාජපක්ෂ කියන්නේ අගමැතිකමට මෙතුමාගේ අවස්ථාව ලබා දෙන්න. මෙතුමාගේ අවස්ථාව ලබා අද දෙන්න. ඒකනේ වෙලා තියෙන්නේ. බඳ කියනවා. ඔයගොල්ලෝ කියනවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ රණවිරුව හිරේ දැම්මයි. රණවිරුව කියලා හිරේ දැම්මේ නැහැ කවුරුවත්. වැරදි චෝදනා වැරදි වලට චෝදනා තියෙන අයට උසාවියෙන් ඒවට දඬුවම් දුන්නා. එහෙම නැතුනේ රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා කියලා දැම්මේ නැහැ කවුරුවත්. ඒ වැරදි කරා නම් වැරදි කරපු උත්තරයට උසාවියෙන් ඒවට තීන්දුව දුන්නේ. එහෙම නැතුව මේ ආණ්ඩු බලයක් අරගෙන කාටවත් මේ හිරේ දැම්මේ නැහැ. ආමඳුරු වංශලා අලිපටියක් තියාගත්තා කියලා. ඒකත් වැරදි චෝදනාවකට මේක කරේ. ඔව්. ඉතින් එතකොට ඒ වැරද්ද කරන්නේ අලිපටිය හදා ගැනීම වැරද්දක්. ඒක රටේ තියෙන මොකද්ද වන සංරක්ෂණ නීතිය අනුව සත්ව නීතිය අනුව ඒක නීති විරෝධී කියලා කිව්වේ. ඔව්. ඉතින් ඒකට රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? හොඳයි ඒක නිසා මේතුමා කිව්ව ප්‍රශ්නෙට අර පූර්ණ බලතල තිබුණ නැහැ. එතුමාට රටේ දේවල් කරන්න ඒ කර තිබිච්ච බලතල වලින් කරපු ටික හොඳටම ඇති. බලතල නැතුව අනුන්ගේ අතේ බලය තියාගෙන කරන්න පුළුවන් විදියට උපරිමයෙන්ම රට ගැන හිතලා රටේ අනාගත පරපුර ගැන හිතලා එතුමා වැඩ කරලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ තවසරයක් රටේ ජනතාව බුද්ධිමත් වෙන්න. බුද්ධිමත් වෙලා බුද්ධිමත්ව තමන්ගේ ගම හිතන්න. ගම ගැන හිතන්න. රටේ අනිත් දේවල් ගැන හිතන්න එපා. තමන්ගේ ගමේ, තමන්ගේ ප්‍රදේශයේ, තමන්ගේ ගමට සේවයක් කරලා තමන්ගේ ගමේ සංවර්ධනය, තමන්ගේ නගරයේ සංවර්ධනය, තමන්ගේ ආසනයේ සංවර්ධනය, තමන්ගේ පළාත සංවර්ධනය කරන්න පුළුවන්. හොඳ සුදුසු පුද්ගලයන් ටික තෝරලා පාර්ලිමේන්තුවට යවන්න. එතකොට මේ අපි කෑ ගහන ওই තියෙන දූෂිත අරුණන් ටික ඔක්කොම එළියට යයි. ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් මේ තව වැඩසටහන් වලදී අනාගතයේදී මේ මැතිවරණයෙන් පස්සේ අපිට හොඳයි කියලා කතා කරන්න. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ රටවල් වලින් නම් දැකලා මේ රටවල තියෙන දේවල් දැකලා අපේ නායකයන්ට හරි මාර්ගයේ යන මාර්ගය කියලා දෙන්න. හොඳයි බොහොම ස්තුතියි අනිල් මහත්මයා සජ්ජාතික පක්ෂයේ නියෝජනය කරන සදාන් කරනු ලබන්නේ ඉතාමත්ම සුදුසු පුද්ගලයෝ පමණක් පාර්ලිමේන්තුවට යවන්න තීරක බලය ඡන්ද බලය තිබෙන්නේ ජනතාවට 225 දෙනා පත් කිරීමද ඇත්තටම ජනතාව බුද්ධිමත්ව තීරණය කළොත් මේ මොහොතේදී කාල වකවානුවක් තුළ රටේ දේශපාලන ක්‍රමය හැදී එන්නේ පක්ෂ දේශපාලන නිසා දේශපාලන භක්තිකින් බවට පත් වේදිවා රටේ බහුතර ජනතාව මේන් මිදිය යුතුයි එතනින් මිදිලා රට හොඳ මඟ යන්නට සුදුසු පුද්ගලයෝ පාර්ලිමේන්තුවට එවන කියන ඉල්ලීම ගෙනෙන අතරතුර මා සූදානම් සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් අශෝක පන්නපුර මහත්මියට අවසන් කාලය ලබා දෙන්න. මම මුලින්ම ක්‍රිස්ටි මහත්තයාට උත්තර දෙන්න ඕන අර රණවිරුවන්ව හිරේ දැම්මා කිව්වා යහපාලන ආණ්ඩුවෙන් නෙමෙයි අර සුනිල් කියන රණවිරුවා මම යාට රණවිරුවෙක් කියලා කියන්නේ නැහැ ඒ පුද්ගලයා අර ළමයිගේ බෙලි කපලා අහිංසක මිනිස්සුන්ගේ බෙලි කපලා වලක් ඇතුළට දාලා තියෙද්දි ඒ නඩුව දැම්මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඒ මහත්තයාට නඩුව දැම්මේ ඒ නඩුව ඇදීගෙන ඒක නිසා යහපාලන ආණ්ඩුවෙන් කිසිම රණවිරුවෙක් මට එක නමක් කියන්න රණවිරුවෙක් යුද්ධය කළා කියලා ඊරේට ගත කරපු එක්කෙනෙක් මට ඔබතුමා නම කියන්න යුද අපරාධ කෙරුවා කියලා අහලා ජිනීවා කවුන්සලයට ගිහිල්ලා කිව්වේ මංගල සමරවීර ඉතින් ඔය ඉස්සෙල්ලා නම් මහින්දගේ මේ ජිනීවා විදේශ ඇමතිතුමා ඒ නිසා තමයි අද ඒ දිත්තදාන වේදිනිය කර්මය පරිසම් දීලා අද සජිත් ළඟ සිටපු මංගල සමරවීර මට මේ මොකෙක ඉන්න බෑ කියලා අයින් වෙලා ගිහිල්ලා ඒකට මම උත්තරේ දෙන්නම් එහෙමනම් මම අද ජනාධිපතිතුමා එක අවස්ථාවකදී මේ මෑතකදී කියනවා මේ ඔක්කොම බලවේග විදේශ බලවේග අධිරාජ්‍යවාදී බලවේග මම මේ රටට එන්න දෙන්නේ නැහැ. ඒ සංවිධානය තුලට අපි යන්නේ. නමුත් මොකද කරේ? අනේ අර නැට්ට අර කකුල් දෙක අස්සේ ගහගෙන 44 වෙනි සැසිවාරයට යාගේ නියෝජිතයෝ ටික යවුවා. ඒතර යාගේ නියෝජිතයෝ යවලා ඒගොල්ලෝ කියන්නේ අපි ජිනීවා ගිවිසු මේ කට්ටියත් එක්ක අපි ඉස්සරහට ඉන්නවා. මේ එකක් කියනවා එකක් කරනවා. මේ දවල් මිගෙල් රෑ ඩැනියල් ඊළඟට කියලා රණවිරුවන් ගැන කියනවා ඔබතුමියලා ජිනීවා කියලා දවසක් කියන්නකෝ මේ අපි කියන්නේ මම හැමදාම අපි හයකට ගිහින් අනන්ත ගියා ඔබතුමිය යන්න ඇති ඔබතුමිය අපි නම් මේ යුද්ධ පටන් ගන්න ඔබතුමියලා අපි දැක්කේ නෑ ඕගොල්ලෝ යන්නේ ඕගොල්ලෝ ගියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන්න ඔබතුමියලා ඉන්නේ ජනතාවට වරුණක් කලින් ගියා නමුත් ඊට පස්සේ යුද්ධයේ අවසාන කාලයේදී පිටිපස්සට ඇද්දා ඊළඟට දැන් ඔබතුමා අපි යුද්ධේ කාලේ ගියා යුද්ධේ ඉවර වුණාට පස්සේ මේ රාජපක්ෂලා ආරක්ෂා යුද්ධ ඉවර වුණාට පස්සේ නෙමෙයි අපේ ජනතාවගේ කන්නේ දීලා පොතල් දීලා කට්ටිය ආතල් ගන්න ගියේ වුණාට පස්සේ නෙමෙයි යුද්ධේ ඉවරම කාලේ අපි කියලා අවසාන කාලේ කරනකොට අපි ගියේ නෑ යුද්ධ ඕගොල්ලන් ගියා ඊට පස්සේ යුද්ධේ පස්සට ඇද්දා ඕගොල්ලන් හැමදාම කිව්වේ මොකද්ද පිළිනොත් කියලා ආරි හෝ වැරදි අපි බලයට පිළිනොත් කියලා වැදගත් යනවා කියලා කිව්වා ඔයගොල්ලෝ අපි දැක්කෙත් නෑ අලිමංගල කියලා පාමානකට යනවා කියලා කිව්වා රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය චෝදනාවක් තිබුණා විශේෂ චෝදනාවක් කෙටි එහෙමයි
මහින්ද රාජපක්ෂ ගෙනාපු එක හරිද වැරදිද වෙන කතාවක්. අපි රට ගැන හිතලා ඒ දේ කරපු වෙලාවේ මේ රෝමේ වුණත් අපි කැන්වසි යද්දි ඔබතුමාලා හිටියේ නෑ. එහෙම සංවිධානය හිටියට ආවේ නෑ. සංවිධානය තිබුණේ මේ රෝමේ කසපොල රෝමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කසපොලක් ඔයා අසක මාධ්‍ය උත්තරයක් අපිට විනාඩියක් කාලයක්. ඔබතුමා කසපොලක්කුවේ ඒ බොනානේ ගෙවල් සමූහයේ කැන්වසින් යන වෙලාවේ මමත් හිටියා එතන. මමත් විතරක් නෙමෙයි මම හිටියා. ඔබතුමාලා ගියා කියන එක මම නෑ කියන්නේ. ඔබතුමා ගිය එක මගේ ඇහින් දැක්කා. එදා මම සහභාගී වුණා ඒ බොනානේ ගෙවල්. මොකද ඒ ගමේ කසපොලක ජීවත් වුණු මිනිහෙක් ඉඳලා බොරු කියන්න එපා. යුද්ධ කරන්නේ බලපෑම් කරුවෙත් අපි තමයි. හොඳයි අවස්ථාව. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරලා මේ ඉතාලිය පුරහා සිරකූසම ඉඳලා වැනිස් වලට යනකම් හැම නගරෙම උද්ඝෝෂණ කරුවේ අපි. අපිව කොටි ඇවිල්ලා වීඩියෝ කරුවේ. ඒ ගෞරවය අපි ඔයාලට දුන්නේ නැතුව වීඩියෝ කරලා තියෙනවා. ඔබතුමියලාට ඒක දෙනවා. මේකමයි අපි කිසියම් බලාපොරොත්තු නෙමෙයි. හැබැයි අපිට දේශද්‍රෝහී ලේබල් ගන්න එනකොට අපිට ඒව මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඔබතුමාලාට ඒ ගෞරවය දෙන්න කලින් ආවා. කරුණලා එක්ක කොටිත් එක්ක එකට හිටගෙන අපිට චෝදනා කරන්න දෙද්දී ඔය බොරු දේශප්‍රේමීත්වය නෙමෙයි අපි. ඒ මඩගෝස්තරවාදී ඔබතුමාලා ඒ යුද්ධයට මූලිකත්වය දුන්නා කියන එක අපි ඒ ගෞරවය තියෙනවා. නමුත් යුද්ධය අවසාන වෙන වෙලාවේ ඔයාලා කකුලෙන් ඇද්දා. 100%ක් ඇද්දා. පවුලේ සෝම හදන්න ජනතාවගේ සල්ලි ගන්නකොට අපි 100%ක් ඇද්දා. ඒක හරි. හොඳයි. බාධා කරමින් තොරව මේ අසුක මහත්මයාට අවස්ථාවක් තියෙනවා විනාඩි එතකොට කමාරක්. දැන් මේ ක්‍රිස්ටි මහත්තයා කිව්වා සජිත් ප්‍රේමදාස කියන්නේ කටට ආවදේ කියන එක. මම අහනවා කටට ආවදේ කියන්නේ මහින්ද රාජපක්ෂද මොකද සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ අපිට මතකයි ලුණු ගෙඩියක් අරගෙන ඇවිල්ලා ජනතාවට දැන් ෂෙපදව කියලා ඇහුවා. එතකොට ඒ කටට ආවදේ ඒක කිසිම තර්කානුකූල ඒ කියන්නේ රටේ මිනිහාගේ බඩගෙන එයා දන්නේ ඊළඟට ආයිමත් කිව්වා මට බාධා කරන්න එපා කරුණාකරලා ඊට පස්සේ ආපහු වතාවක කොයිට ඉස්සලා යාගේ රජේ පරාද වුණාට පස්සේ කිව්වා ඔව් මගේ අතින් වැරදි වුණා මගේ හොරු හිටියා වංචාකාරයෝ හිටියා මම ඒගොල්ලන්ව ආරක්ෂා කරා ඒතර ඒක කටට ආවදේ අපිද කියන්නේ එයාද ඊළඟට අපි දන්නවා අද මේගොල්ලෝ පාස්කු ප්‍රහාරය ගැන ලොකුවට නාකොටික් ප්‍රශ්න ගැන කියනවා ඒ දෙකම තිබුණේ කාගේ අතේද? මෛත්‍රීපාල සිරිසේන අතේ. අද කොයිද මෛත්‍රීපාල සිරිසේන ඉන්නේ? මහින්ද රාජපක්ෂත් එක්ක. මහින්ද රාජපක්ෂත් එක්ක. පොළොන්නරුවට ඉඳලා හිටලා යනවා ඇති කියලා බලන්න. නෑ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ඔයා මේ මෝඩ තකතිරු දේවල් කියන්න එපා මිනිස්සු මේක බලනවා. ඒක බලනවා. ඒක නිසා ඒ කියන්න එපා තකතිරු දේවල්. ඒ කියන්නේ බාලාංශ දේවල්. දැන් අපිට මේගොල්ලෝ විනාඩියක් කාලෙක අවසන් කරා. විනාඩියක් කොයිද මට දුන්නේ නැහැ ඔබතුමාට මගේ කාලෙදී වැදගත් දේවල් කියන ඉඳ පොඩ්ඩක් දෙන්න කමන්නේ. මම වැදගත් ඒවා විතරයි කියන්නේ. හොඳයි අවස්ථාව. කියන්න වැදගත් දේවල්. බාධා කරන්න අවස්ථාව දෙන්න වැඩසටහන සාර්ථක කරගන්න වැඩසටහන නරඹලා ඉන්නවා. හැමෝගේ වැදගත් කියන්නේ. දැන් අද මැතිවරණයක් තියෙනවා මිනිස්සුගේ 225ටම බෝම්බයක් දාලා මේ පුපුරවා හරින්න ඕන කියලා. නමුත් අද ජනතාව ඒ ඡන්දයකට යනවා. ඒතකොට මේ ඡන්දයකට ගිහිල්ලා අපි කියන්නේ නීතිගරුක කසිප්පුකාරයෝ නෙමෙයි කුඩුකාරයෝ නෙමෙයි හොඳ මිනිස් අපිට ප්‍රශ්නයක් නැහැ කොහෙන් හරි අපි කියන්නේ නීතිගරුක පුද්ගලයෝ පත් කරන්න ඊළඟට මගේ දැන් ගොඩක් අය බලනවා ඇති මම එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් කල් නියෝජනය කළා ඇයි අද මේ සමග ජන බලවේගයේ නියෝජනය කරන්නේ මම එක්සත් ජාතික පක්ෂයේ අදට අපි එක්සත් ජාතික පක්ෂයේ සම්දානයක් විතරයි හදලා තියෙන්නේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අවසරය ඇතුව එතකොට මම ඒ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අවසරය ඇතුව හදපු මේ සම්දානය අපි ඉස්සරහට ගෙනියනවා අපි කවදා හරි බලය ඒ කියන්නේ ලබා ගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂය නමින් යනවා අපි දන්නවා අනිවාර්යෙන් අද එක්සත් ජාතික පක්ෂයට අපේ മന്ത്രിවරුයි ඒ മന്ത്രിවරුයි මම මොකද උඩ බලාගෙන කියලා ගහන්නේ නැහැ නමුත් ඒ බලනකොට ලොකු වෙනසක් තියෙනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාව පළවෙනි වතාවට රෝමේ රැස්වීමක් කරේ මම. නමුත් මම අද එතනින් අයින් වෙලා තින්නේ මට පේනවා එතුමා යම්කිසි ඩීල් දේශපාලනයක් කරනවා කියලා. මේ ළඟදී ප්‍රකාශයක් කරා මේ රටේ දිනන්නේ පක්ෂ දෙකයි. ඒ සජාතික පක්ෂය හරි සමග මේ පොට්ටු හරි. එතකොට එතුමා දන්නවා එතුමාගේ පක්ෂයට ආණ්ඩුවක් හදන්න බලයක් නැහැ. එහෙමනම් එයා ව්‍යංගයෙන් කියනවා දීපල්ල පොට්ටුවට ඡන්දේ කියලා. ඒක එකක්. ඊළඟට එයා දෙවෙනි බලවේගයක් හදලා තිබෙන්නේ නැහැ පක්ෂයේ පිටිපස්සේ.
හැමතිස්සෙම එයා අවුරුදු 25ක් තිස්සේ හිටිය නිසා අපි කියන්නේ දැන් ඇතිනේ. එතකොට තරුණ නායකත්වයට දීලා අයින් වෙන්න අර මහින්ද රාජපක්ෂ වගේ කරන්න එපා. අපි දැක්ක මේ ළඟදී මහින්ද රාජපක්ෂගේ පොඩි පුතා රැස්වීමක් කරන කුරුණෑගල අපේ තාත්තට ඇවිද ගන්න බැරි හින්දා මම ආවා මේ රැස්වීම කරන්න කියලා. ඒකේ අපි දැක්ක අර උදයංග කියන රතු වරෙන්තුකාරයා එතන ඉන්නවා. එතකොට ඒ මිනිස්සුන්වද අපි ගේන්න ඕන. අපි කියන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ. දැන් මගේ කතාව. ඊට පස්සේ ඒක නිසා මම කියන්නේ කරුණා කරලා මේ දූෂිතයෝ මේ ගිහිල්ලා කුඩුකාරයෝ බදාගත්තා. කුඩුකාරයෝ ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාරකයෝ මෙතන ඉන්නවා. පොට්ටුවේ මිරිස් ගහපු එවුන් ඉන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුළත. මුන්ව ගේන්න එපා. අර මන්ත්‍රීතුමා අපේක්ෂිකාවක් කිව්වනේ බූරුවොත් ඉන්නවා අස්සයොත් ඉන්නවා වැඩියෙන් ඉතින් බූරුවෝ තමයි. මං කියන්නේ බූරුවෝ නම් ගේන්න එපා. අර පිටපක්ෂවල හරි කමන්නේ අස්සයෝ ටික දාලා අපේ මේ රට හද මොකද මට ඇත්තටම පක්ෂ දේශපාලනයක් තියෙනවා. ඒ මගේ මතේ නිසා නමුත් මෙතන තියෙන්නේ රට හදන්න ඕනේ කියන එක. ඒක නිසා රට හදන්න ඕන මම කියන්නේ ඔක්කොම එකතු වෙලා හරි අවංක නීතිගරුක මිනිස්සු පාර්ලිමේන්තුවට ගෙනල්ලා දැන් කොවියත් මගේ අය 3-4 දෙනෙක් ඉන්නේ. ඒක නිසා මේ අපි කියන්නේ බුද්ධිමත් මිනිස්සු ගෙනල්ලා මේ රට හදමු. මේ රට දැන් ඇති මේ රට විනාශ කරා ඇතිනේ මේ රටේ ගසා කෑව ඇතිනේ පෞල් පාලනය ඇතිනේ. ඒක නිසා සුදුසු පුද්ගලයින්ට ලබා දෙන්න මේ රටේ පාලනේ පස්වෙනිදා උදේට ගිහිල්ලා කරුණා කරලා ඔබතුමාලාගේ හෘද සාක්ෂියට අනුව හොරයින්ට දූෂිතයින්ට මැරයින්ට වංචාකාරීන්ට ස්ත්‍රී දූෂකයින්ට ළමාපචාරකයින්ට කතිරි ගහන්න එපා. උගත් බුද්ධිමත් මිනිස්සු එතන ඉන්නවා. ඒ මිනිස්සුන්ට කතිරි ගහලා ඒ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා රට සුඛිත මුදිත කරවමු. හොඳයි අශෝක පොන්නම්පෙරුම මහත්මිය සමගි ජනබල වේගයේ නියෝජනය කර සඳහන් කරනු ලබන්නේ පක්ෂේ කුමක් හෝ වේවා පත්කල යුතු සුදුසු පුද්ගලයෝ ඡන්දයෙන් පසුව අපට වැරදුණයි කියන සිතුවිල්ල මේ මැතිවරණයෙන් පසුව අවසන් කර යුතුයි කියන හැඟීම ඒතරට අපිට තිබෙනවා. මා සූදානම් අවසන් වටේ වැඩසටහන අවසන් කරන්න ජාතික ජනබල වේගයේ නියෝජනය කරන සුදුසු අධිකාරී මාතෘකාව අවස්ථාව ලබා දෙන්න. අපි මාලිමාවට යන්න දෙන්න කියන්නේ ඇයි මේ රටේ ජනතාවට? දැන් අපි විදේශගත වෙලා හිටියත් අපෙන් නඩත්තු වෙන පෞල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. රටේ තීරණාත්මක බලවේගයක්. ආර්ථික වශයෙන් අපි තීරණාත්මකයි. අද පාලක මොන පුරාජේරු කිව්වත් අපි යවන විදේශ විනිමය නිසා තමයි අපේ රට දුවන්නේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගත්ත තේ රබර් පොල් වලින් තමයි අපනයිනෙන් තමයි අපි විදේශ විනිමය උපයගත්ත ආදම්ම. නමුත් අද අපි විදේශ වල බැලමේ හරකම් කරලා යවන මුදල්. එතකොට අපිට රටේ හෙට දවසේ හෙට අපේ දරුවොත් එක්ක ගිහිල්ලා සැනසille ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදාගන්න නම් අපි මේ මැතිවරණයන් පාවිච්චි කරන්න ඕනේ මේ දිශාවට. අපි අවුරුදු 72ක් තිස්සේ අපි පුද්ගලයෝ පස්සේ ගිහිල්ලා රැවටලා තියෙනවා. දැන් අදත් කතා කරන්නේ සාජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ මේ පුද්ගල ප්‍රතිරූප. ඔය පුද්ගලයෝ ගැන කතා කරුවට ඒ අය ඔය කණ්ඩායම් තුනටම තියෙන එකම ප්‍රතිපත්තිය. ඒ නිසාම කියන්නේ හරින් ප්‍රනාන්දු කියනවා ගෝඨාභයත් එක්ක අපේ නායකතුමාට අගමැතිකම කරන්න පුළුවන් රට හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පැහැදිලිව කියනවා ප්‍රතිපත්ති වෙනස් නැහැ කියලා. ඇත්තටම එහෙමනේ. දැන් අර පක්ෂේ හිටපු අය මේ පක්ෂේ. දැන් ওই පක්ෂ හොයන්න බෑ. SP වගේ කෙනෙකුගේ මම හිතන්නේ පක්ෂේ මම නම් දන්නේ නැහැ මොකද්ද කියලා. හැම පැත්තටම පයින්නවනේ වාසි පැත්තට. ඒ වගේම තමයි මම එකක් අද මෙතන සහතික කරලා කියනවා. අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ආණ්ඩුව හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කල්ලිය සහ ඔය සජිත් රනිල්ගෙන් සල්ලි වලට අරගෙන තමයි 3-2 හදනවා මේගොල්ලෝ. රටේ ජනතාව 3-2ක් දෙන්නේ නැහැ. මම පැහැදිලිව කියනවා ඔය පක්ෂ වලට සහතිකයක් දෙන්න බෑ. පොහොට්ටුවට සහතිකයක් දෙන්නත් බෑ. අර පක්ෂ වලින් ගන්නෙ නැහැ කියලා. යා සමගිත බලවලෙනුත් UNP කෙනුත් ගන්නවා අනිවාර්යෙන්. මේගොල්ලෝ විකිනෙනවා. ඕන කුණු ගොඩක් එකතු කරගන්නවා. කරුණාව කේපීව ගන්න පුළුවන් නම් මේගොල්ලෝ වුණේ ප්‍රභාකරන් ඒක අද මම සහතික කරලා කියනවා. සහතික කරලා කියනවා 3-2 ආණ්ඩුවක් හදනවා. මහින්ද රාජපක්ෂ හැදුවා වගේම ගෝඨාභය රාජපක්ෂ ඒ සල්ලි වලට අරගෙන ඉවරලා මේ රටේ ජනතාවගේ සල්ලි දීලා අරගෙන හදනවා. ඒ 3-2 හදාගන්නේ පවුලක් කල්ලියක් හැදෙන්න නැතුව මේ රට මේ තුන්ගොල්ල තමයි අවුරුදු 72ක් තිස්සේ මේ රට හැදුවයි කියන්නේ. තවත් බලේ ඉල්ලන්නේ. හැදිලා නැහැ ආර්ථික වශයෙන් අන්ත දිලිඳු රටක් අපේ රට. ඒ නිසා තමයි අපි මේ ජීවිත බලවල තියලා මේ රටවල් වල ඉන්නේ.
බොරු කියන්න ඕනේ නැහැ. ඇත්ත ඒකනේ. මිනිස්සු උදේට ගාවත් දවල්ට ගන්නේ කොහොමද? දවල්ට ගාවත් රැයට ගන්නේ කොහොමද? ලෙඩ දුකට බේතක් ගන්නේ කොහොමද? අපි මෙහෙ සුන්දර ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. අපේ ගොඩ දෙනෙක් ඉන්නවා මෙහෙ ලෙඩ තියෙද්දි බෙහෙත් ගන්න නැතුව වැඩට යනවා. ජොබ් එක නැති වෙයි කියලා. මේ වල සුන්දර ජීවිතයක් නෙමෙයි. මැද පෙරදී ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි දුක් විඳින මේ පාලක කරපු දේ ආර්ථික වශයෙන් අපේ රටේ සංස්කෘතික වශයෙන් විශාල විදිහීමක් තියෙනවා. නැත්තම් මම කලින් කිව්වා වගේම අපේ රටේ මිනිස්සු අපේ දරුවන්ට කුඩු පොවයිද? ඒ කුඩුකාරින්ව පාලක ආරක්ෂා කරයිද? මාධ්‍ය ජාලය සම්පූර්ණයෙන් කුඩු ජාවාරකාරව මෙහෙවන්නේ. එතකොට පාලක බලයේ ඉන්න මිනිස්සුන්ට අනුග්‍රහය දක්වන්නේ මාධ්‍ය මෙහෙම තියෙන එතන. අපිට ඊට කඩක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ජාවාරකාරී කල්ලියක් තමයි මේ රට පාලනය කරන්නේ. මේ රටේ දේපල ඔක්කොම විදේශ වලට විකුණනවා. ස්වභාවික සම්පත් විනාශ කරනවා. ඒක අපි කුරුණෑගලදී අන්තිමට දැක්කා. කිසිම රටක ඒ ඓතිහාසික උරුමයන් විනාශ කරන්න ඒව රකින්න ඕන. මේ රටවල් වල ඔබතුමාලා දැකලා ඇති මේ රටවල් වල අර සුදු කිට් එකක් ඇදගෙන පුරාවස්තුන් මේ දවස් ගණන් මාස ගණන් ඒ කැණීම් කරන හැටි ඒව සුරකින්න හැටි ඒ වලින් සංචාර කර්මාන්තය දියුණු කරන හැටි හැබැයි අපේ රටේ ඔක්සිජන් මොකටද කියලා අහන මුග්ධ තකතිරු පාලකයෝ ඉන්නේ ඒ රට විනාශ කරලා තියෙන්නේ. දැන් ඒ හැමුවේ අපි ජාතික ජන බලවේගයේ හැටියට කතා කරන්නේ පුද්ගලයෝ අනුර කුමාර හරි කවුරු හරි පුද්ගලයෝ නෙමෙයි. අපිට පුද්ගලයෝ වැදගත් නැහැ. අපිට වැදගත් වැඩ පිළිවෙලක් තියෙනවා. මේ රටේ ජාතික ආර්ථිකය හදන්න, නිෂ්පාදන ආර්ථිකයකට යන්න, ඒකේ ප්‍රතිලාභය ජනතාව අතර බෙදලා දෙන්න. ඊළඟට මේ රටේ සම්පූර්ණ අධ්‍යාපනය බිඳ වැටලා තියෙන්නේ. අද දරුවෙක් ඉස්කෝලේට දාගන්න ලිංගික අවස්ථ දෙන්න වෙලා තියෙනවා. මුදල් දෙන්න වෙලා තියෙනවා. අධ්‍යාපනය බිඳ වැටලා තියෙන්නේ. අද ඩිජිටල් අධ්‍යාපනයක් ගැන කතා කරනවා මේ වැසිකිළියක් නැති ඉස්කෝල තියෙන්නේ. වතුර ටිකක් නැති ඉස්කෝල තියෙන්නේ. අධ්‍යාපනය සම්පූර්ණයෙන් ගොඩනගන්න ඕන. ඊළඟට මේ රටේ පරිසරයේ සුරකින්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මේ රටේ රැකියා නිෂ්පාදන ආර්ථික ගොඩනගනවත් එක්ක රැකියා ප්‍රශ්න විසඳන්න ඕන. ඒ වගේ ගැටලු ගණනාවක් මේ රටේ තියෙනවා විසඳන්න. ඊළඟට සෞඛ්‍ය ප්‍රශ්නේ. අද මේ කොරෝනා වසංගතයත් එක්ක ඔප්පෙලා තියෙන ලෝකයේ රජයේ සෞඛ්‍ය සේවයක් තියෙන රටවල් තමයි ඊටම සාර්ථකව ඒකට මුහුණ දීලා තියෙන්නේ. වියට්නාම් වගේ රටවල්. එතකොට ඒ සෞඛ්‍ය සේවය අද විකුණලා ඒක ප්‍රශ්නයක් ගන්න සහෝදරයා. හරිද? අධිකාරිය ප්‍රශ්නයක් ගන්න ඒ කොට ගන්න පොඩ්ඩක් මට දෙන්න. ඒ දේවල් කරන්න. ඒකට වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගයේ පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රතිපත්තිමේ වැඩපිළිවෙලක් ඒක භාවිතාව නගන. ඊළඟට අපේ කණ්ඩායම අපේ ඉතිහාසය තුල අපි ඔප්පු කරලා තියෙනවා කියන දේ කරන ඇත්ත මිනිස්සු අපි එක තිස්ස මහරාම පහදේශීය සභාවේදී සුනාමි ව්‍යසනයේ වෙලාවේ මේ කොරෝනා වසංගතයේ වෙලාවේ විදේශගත වාදේතර අපි සංවිධානයේ හැටියට අපි මලමිනියනුත් කොමිස් ගන්න නරුම සමාජයක අපි තමයි නිකන් දේවල් කරන්නේ. ඒ නිසා තමයි විරුද්ධ පාක්ෂික බව අපිට ගෞරවයක් තියෙන්නේ. අද මට ගෞරවයක් තියෙන. ඒ ගෞරවය හිමිලා තියෙන්නේ මම අධිකාරී කියන පුද්ගලයා හින්දා නෙමෙයි. මම JVP වීම නිසා. ජනතා විමුක්ති වෙන සමාජිකයෙක් වීම නිසා. ඒක තියෙනවා. අද මගේ මූණ ඉස්සරහා බලන විරුද්ධ පාක්ෂිකයෙකුට කියන්න බෑ මං කාගේ හරි සතපහක් හරි අරන් තියනවා කියලා. එහෙම මම ඉගෙන ගත්තේ එහෙම දේශපාලනයක් කරන්න මේ ජනතා විමුක්ති වෙන නිසා. එහෙම පිරිසක් තමයි අද මේ ජාතික ජන බලවේගයේ තුල ඉන්නේ. විකිරෙන්නේ නැති මිනිස්සු පිරිසක්. අපිට කතා කරලා තියෙන ඕන තරම්. අපි මෙලදී ගන්න. අපි විකිරලා නැහැ. අපි පාරේ හිඟා ගෑවත් විකිරෙන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්තියක් ජනතා විමුක්තිය නිසා අපිට ඇති වුණා. එතකොට අපි එහෙම පිරිසක් තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා අපි ජනතාවට කියන්නේ විදේශගත ලාංකිකයින්ට කියන්නේ ඒ නිසා අපි කෙරේ විශ්වාසය තියන්න. අපේ කණ්ඩායමට බලයට පත් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න. අපිට ආණ්ඩු බලය දුන්නොත් රට කරලා පෙන්නනවා. ඒ වගේම අපි විපක්ෂේ කාර්යභාරය දුන්නොත් කරලා පෙන්නනවා. විපක්ෂයේ අද ඉහළම වැඩිම ක්‍රියාකාරීත්වයක් තියෙන മന്ത്രിවරු ඉන්නේ අපේ පිරිස. මහින්ද රාජපක්ෂලා 140 ගණන් වල ඉදී අපේ අය ඉන්නේ පළවෙනි 10. ඒ අපේ භාවිතාව උන අපි ඔප්පු කරලා තියෙන ජනතාවගේ ඇත්ත ප්‍රශ්න කතා කරලා තියෙනවා. හැන්සන් වාර්තා වීඩියෝ අරගෙන බලන්න. ඒ නිසා අපි කියන්නේ ජනතාව කිරීමක් කරන විනාඩි කාලෙත් ගෙවි යන්නේ. ඉතාලි කෙටියෙන් බාධා කිරීම හෝ ප්‍රශ්න කරන්න පුළුවන් අවසන්. ඇත්තම සියලුම පක්ෂවල කිසිම පක්ෂයකට සහයෝගයක් දෙන්නේ නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයා දැන් කියනවා. නමුත් මේ පහුගිය ජනාධිපතිවරණයේදී මේගොල්ලන්ගේ දෙවෙනි මනාපය කාටද දුන්නේ? අපිට මේ කියන්නේ. මේ ජාතික ජන බලවේගයේ අජිත් පීබෙරලා පවා කියනවා. ජාතික ජන මේ සමගි ජන බලවේගයේ අජිත් පීබෙරලා පවා කියනවා. ඒගොල්ලෝ පවා පිළිඅරගත්තා. දෙවෙනි මනාපය ඇයි එහෙමනම් සජිත් ප්‍රේමදාස ලබා දුන්නේ? ඒකට උත්තරයක් දෙමින් අවසන් කරමු. මට පොඩි දෙයක් තියෙනවා. මොකද කියන්න අමතක වෙච්ච දෙයක්. මම අධිකාරී සහෝදරයාගෙන් අහන්නේ ඔබලාගේ මතය මොකද්ද මේ ගැන කියලා. අපි දන්නවා අද මේ රට තුල රැකියා මේ නීති විරෝධීව හිටපු අයට යම්කිසි අවස්ථාවක් රට ලබා දීලා තියෙනවා කියවිලි හදාගන්න. එතකොට අපේ රටෙන්
දුන්න පාස්පෝර්ට් හදන්න 400 ගාණක් අරගෙන. එතකොට දැන් මේගොල්ලන් මේ කියනවා දැන් 16 වෙනිදා දෙවෙනි චක්‍රලේඛය ගෙනාවා මේක තවදුරටත් ක්‍රියාත්මක මේ කොවිඩ් වසංගතේ තවදුරටත් යනවා කියලා. එතකොට මම අහන්නේ මේ ක්‍රිස්ටි සහෝදරයගෙන් අහන්න තිබිච්ච එකක් මේක. දැන් ඒගොල්ලෝ කියන්නේ 16 ඉඳලා 31 වෙනකන් විතරක් අයට අඩු කරනවා අර මුදල කියලා. මං අහන්නේ ජනවාරි මාසේ ඉඳලා පාස්පෝර්ට් ගත්ත මිනිස්සු ඒ මිනිස්සුන්ට මොකද්ද දෙන මේක මේ කොලේ වහලා ගන්නවා මේගොල්ලෝ. බොහොම හොඳ වචන. නෑ මං එතුමාගේ මතය ගන්න මේකට ගන්නේ. මොකද මේ ඔය පස්සේ අතවල අධිකාරී මහත්තයා නේ උත්තර දෙන්න ඕනේ කිස්ටි මහත්තයා. නෑ මම ගයාගේ මතය අහනවා මේකේ. හොඳ ප්‍රශ්නයක්. නෑ ඔය පස්සේ එයාගේ මතය අවශ්‍ය මේක මේ පස්සේ අපි කතා කළ යුතුයි මක්සද්ද විදේශගත ශ්‍රමිකයෝ ඉතාලියෙන් අපේ ප්‍රශ්නය පස්සේ හෝ මතුවෙනවා කාලය ඉතා වැදගත් විනාඩියක් තුළ ඔබතුමා ආණ්ඩු බලයේ ඉන්න උත්තර දෙන අවස්ථාව. ඔබතුමා දන්නවා ඔබතුමා මාධ්‍ය මෙහෙවර කරා අපේ රෝම ප්‍රධාන සංවිධානයේ මූලිකත්වය වෙලා අපේ සියලුම දෙනා එක්ක අහුවෙලා ඉල්ලීම කරපු පළවෙනි ලියුම මේ ඉතාලිය යවුවේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට හා විදේශ ඇමතිතුමාට අපි යවුවා මේ 420 අසාධාරණයි මේ අඩු කරන්න දෙකෙන් පංගුවට 200ට. නමුත් අවසාන මොහොතේ අපි වගේ මුළු ඉතාලියේ තියෙන සංවිධාන එක්ක අහුවෙලා මේ ඉල්ලීම කෙරුවා අහන්න නැගුවා අපිත් එක්ක සමබර. ඒ අනුව 140ට සියලුම පාස්පෝර්ට් ලබා දීමට රජය තීරණය කරුවා. 140ට ඒගොල්ලෝ 420ක් කියනවා. 440 මොකද්ද දෙන්නේ සාමාන්‍යයෙන් ඔබතුමිය මම කියන්න කලින් ඒ බාර දීලා තිබුණු මුදල් සියලුම දේවල් අපිත් ඔය ඔබතුමිය අහන සාධාරණ ප්‍රශ්න ඇහුවා. අපි තානාපති කාර්යාලයෙන් ඇහුවා, රජයෙන් ඇහුවා. ඒගොල්ලන් කිව්වා මේ බාර දීලා තිබුණු ඒවා සියලුම දේවල් නැවත ඒ අඩුපාඩු මුදල් ලබා දෙන්න සලස්වනවා කියන එක ඒගොල්ලන් හොඳයි පැහැදිලි කියනවා මේක ලබා දෙනවා කියලා. ලබා දෙනවා. අපේ ඉල්ලීමක් ඒ වගේ මාතෘකාවක් විතරයි ඒ වගේ මමත් පැහැදිලි සඳහන් කළේ මොකද මාත් වැඩසටහන් කීපයක් කළා අධිකාරී මේ පිළිබඳව මම ඉතාලිය ශ්‍රී ලංකා තානාපතිතුමා සමග කතා කළා. එතුමා ඉතර ටීවී අපිත් එක්ක සජීවී දුරකථන සංවාදයකට සනිදා 7 වැඩසටහන සම්බන්ධ වුණා. එතුමා නම් මා සමග පැහැදිලිව සඳහන් කළේ මොකද මම වැඩසටහන් තුල වුණ නිසා මට කියනවා කිෂ්ටි මහත්තයා වගේම බාර කරන එතනින් ඉවරයි උත්තර දෙන්න අවස්ථාවක් පසුව බලමු වෙනත් වැඩසටහනකින්. එතුමාන සඳහන් කළේ ලබා දුන් දිනේට පෙර ආතුව පාස්පෝර්ට් හදාගත්තු අයට නැවත ඉතුරු මුදල් ලබා දෙනවාද යන්න තානාපතිතුමාට සඳහන් කිරීමේ හැකියාවක් නැත. මක්නිසාදයක් චක්‍රලේඛනයේ පැමිණෙති වෙන්නේ අදාළ දිනේ සිට පමණයි. ඒ නිසා ඒ පිළිබඳ මතු සම්බන්ධතාවයක් තිබෙන්නේ තමයි මෙතුමන්ලා අනුබලයේ ඉන්න නිසා උත්සාහ කරනවා. නමුත් නිත්‍යානුකූල භාවයේ අද වැඩසටහන කරන තුර නොමැතිව සඳහන් කරමින් අවස්ථාවක් තිබෙන අධිකාරිතුමා. ඊට පස්සේ අපි පෙස්සමක් මුළු ඉතාලියම අස්සම් කරලා එම්බසි ඉස්සරහ උද්ඝෝෂණයක් කරුවා. අදටත් ඡායාරූප තියෙනවා. ඒක කඩාකප්පල් කරන්නත් පිරිසක් උත්සාහ ගත්තා ජාවාරම්කාරයෝ. නමුත් අපි ඒක සාර්ථක කළා. ඒ පෙස්සම යවුවා එතකොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට. ඊට පස්සේ ඔක යුරෝ 118ට 108ට අඩු වුණා. හැම පාස්පෝර්ට් එකකම. මේ නැති වෙච්ච එකට කියලා වෙනම අය කරන්න ඕනේ නෑනේ. එතකොට ඒක අලුතෙන් අඩු කරන්න මායිනෝනයි එකතු වෙලා Facebook එකේ ජනාධිපති ලියුමක් යවුවා කියලා දැන් දාන්න ඕනේ නැහැ. එහෙම මෙයා වෙන්නේ නැහැ නේ. ලොකු බලපෑමක් එක්ක තමයි දේවල් එන්නේ. ඒ වගේ අර නිකන් ගොම්පාට් තමයි තියෙන්නේ සමහරුගේ. තේරුණාද? එව්වල අපි නැහැ. එතකොට දැන් මේ ආණ්ඩුව කෙරුවේ මේ අවස්ථාවෙල ගසා ගාප එක නැවත වැඩි කරපු එක. ඒක අපි දැක්කම දැන් ඉන්ෂුරන්ස් එකක් ගන්න විදේශගත වෙච්ච ලාංකිකයෝ. මට උත්තර දෙන්න දෙන්න දැන් මගේ අවස්ථාව නෑ මේක සඳහන් කතා කරද්දී පැහැදිලිව වචන උච්චාරණය කිරීම පිළිබඳව ගොම්පත් වගේ කතා කරන්න එපා. මම ඒකට ගැලපෙන හරි වචනේ ඒ විදිහට කෙනෙක් නේ ගොම්පත් කියන්න එපා. ඒක හරි එක ඒකම කියන්නේ නෑ මොකද මට වේදනාවක් තියෙනවා විදේශ ලාංකිකයෝ අද ඒගොල්ලන්ගේ අදෝනාව රටවල දුක් විඳින හැටි අපේ ආණ්ඩුව එම්බසිට එන්න එපා කිව්වා. මම එම්බසි මිනිස්සුන්ට දොස් කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තියෙන මොනවද මෙහි ඉන්න මිනිස්සු ගැන හොයලා බැලුවේ. හොඳ වෙලාවට මේ ඉතාලිය ආණ්ඩුව මෙහෙ වැඩ කරන ජනතාව ජාතිවාදී නොවන නිසා ජාති ભેදකින් තොරව ආධාර උපකාර කෙරුවා. ඒ නිසා මිනිස්සු මේ තත්ත්වයට මුහුණ දුන්නා. හැබැයි මැදපෙත දෙකේ එහෙම සමාන තත්ත්වයක් නැති නිසා අපේ මිනිස්සු අන්ත දුක් විඳිනවා. ආණ්ඩුවේ හෙන්චයිලාගේ ඇමතිවරුන්ගේ දරුවන්ව එහෙට ගෙන්න ගත්තා. එතකොට අද මේ ඡන්දයක් අභිමුව අපි තේරුම් ගන්න ඕන තමයි විදේශගත ලාංකිකයෝ විශේෂයෙන්ම මේ ආණ්ඩුව අගෝස්තු 5න් පස්සේ මේ සලකන එකවත් අපිට සලකන්නේ නැහැ. අනුරුකුමාර විශ්‍රාම වැටුප කප්පාදු කරලා තියෙනවා.
දැන් පහුගිය ආණ්ඩුව වලින් අනුමත වෙච්ච දේවල් පවා මෙයා කරලා තියෙනවා. දැන් රටට එක නීතියක් ගේනවා කියලා නාවේ. අද රටේ නීතියක් නැහැ. රටේ එක නීතියක් නැහැ. නෑ මට කරුණාකරලා ඉවර කරන්න දෙන්න. දැන් අවසන් වටේ මේක රටේ එක අනුර කුමාර සහෝදරයාගේ දරුවන් කොහෙද ඉගෙන ගන්නේ? මලියදේව මලියදේව නෑ මම ඔයාලට උත්තර දෙන්නේ නැහැ. ඔය මට මම නරක වචන මෙහෙමයි. මම කියන්නේ මෙහෙමයි. රටේ ජනතාවගෙන් අති බහුතරයක් අන්ත දුක්ඛිත තත්ත්වයක ජීවත් වෙන්නේ. ඒ නිසාම තමයි අපි විදේශගත වෙලා ඉන්නේ. එතකොට මේ අවුරුදු 72ක පාලනයේම දිගුවක් තමයි ඉස්සරහට අගෝස්තු 5න් පස්සේ ගොඩනැගෙන්නේ. මේ රට විනාශ කරපු ඒ කල්ලි එකතු වෙලා තුනෙන් දෙක හදාගන්න. එතකොට විපක්ෂයේ කාර්යභාරය හැබැයි කාර්යභාරය. මෙහෙමයි විපක්ෂයක් ඉන්නේ ආණ්ඩුවට සුදුහුණු ගන්න නෙමෙයි. ආණ්ඩුව කරන දේවල් ආණ්ඩුවක් කරන්න ඕන දේවල් අනිවාර්යෙන් තියෙනවා. ඒවා මේ ඒවා අගය කරන්න අලුත් පිටසක් ඕනේ නැහැ. ඒවා වැරදි පෙන්නලා දෙන්න ජනතාවගේ පැත්තෙන් දේවල් දිනා දෙන්න විපක්ෂයක් ඕනේ. රැඩිකල් විපක්ෂයක් ඕනේ. ඒකට ආණ්ඩුව දුන්නොත් ආණ්ඩුව කරන්නත් පුළුවන් ජාතික බලවේගයට අපේ භාවිතාව දුල අපි ඔප්පු කරලා තියෙනවා. අපි අමතක ගන්න දරලා වෙනත් දේවල් වලදී අපි මේ විදේශවලදී අපි පෙන්නලා තියෙනවා. අපි ජනතාවට ජයග්‍රහණ දීලා තියෙනවා. එතකොට විපක්ෂේ කාර්යභාරය කරන්න ඕන ඒකත් අපිට කරන්න පුළුවන් විකිනෙන්නේ නැතුව. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රටේ අති බහුතරය දුක්ඛිත ජනතාවට යහපත් රටක් සියලු දෙනාට පවුලකට පරම්පරාවකට නෙමෙයි සියලු දෙනාට යහපත් රටක් හදාගන්න නම් මාලිම විස්තරයෙන් අගෝස්තු 5 වෙනිදා ඡන්ද දෙන්න කියලා තමන්ගේ ඥාති හිතවතුන් යොමු කරවන්න ඒ මාලිමාව කණ්ඩායම කෙරෙහි විශ්වාසය දබන්න ඒ විශ්වාසය අපි ඒ විදිහටම තහවුරු කරන අගෝස්තු 5 වෙනිදා කියන සහතික මේ අවස්ථාවේ මම දෙනවා ජනතා වික්ටරෝණෙන් ජාතික ජනබලවේගයෙන් ඒ වගේම නැවත වාරයක් කුයින්ට සමරසිංහ ප්‍රමුඛ මේ ඊතර ටීවී කණ්ඩායමට විශේෂ ස්තුතිය පුද කරන ජාතික ජනබලවේගයේ මේ අවස්ථාව ලබා. හොඳයි බොහොම ස්තුතියි සුදත් අධිකරණ මහත්මයා ජාතික ජනබලවේගයේ නියෝජනය කිරීම සඳහන් කළ ලබන්නේ. කෙසේත් ඊතර ටීවී සජීවී දේශපාලන කාලීන සංවාදයේ එල්ලේ වැඩසටහනේ කාල වේලාව අවසන් දීර්ඝ වශයෙන් කතා බහ කරනවා. කෙසේත් ඊතර ටීවී අපි රෝම් නගරයට පැමිණි වැඩසටහන පරිගත කිරීමේදී අපගේ ආරාධනය පිළිගෙන අප සමග සම්බන්ධ වනු ලැබූ ශ්‍රී ලංකා පුජ්‍යන පෙරමුණේ රෝම් ශාඛාවේ ප්‍රධාන ශාඛාවේ ගරු සභාපති ක්‍රිස්ටි ප්‍රනාන්දු මහත්මයාට බෙහෙවින් විශ්වාසතුරු ලබනවා. අයිබෝන් කියමින් අයිබෝන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපේ ආරාධනය පිළිගෙන මේ විස්ථානයට පැමිණි අනිල් වික්‍රමතුංග මහත්මයාට අයිබෝන් කියලා විශ්වාසතුරු ලබනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් අප සමග සම්බන්ධ වන අසෝක පොණ්ණප්‍රිය මහත්මයා බොහොම ස්තුතියි අයිබෝන්. ඒ වගේම ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අප සමග සම්බන්ධ වන සුදත් අධිකාරී මහත්මයාට බෙහෙවින් ස්තුතියි අප සමග සම්බන්ධ වෙන අයිබෝන් වේවා. එහෙමනම් ඊතර ටීවී සජීවීව පරිගත කරන ලබන කාලීන දේශපාලන සංවාදයේ අදට සමුගෙන යන්නට බලාපොරොත්තු ලබන්නේ. දේශපාලන මැතිවරණයේ අගෝස්තු 5 වෙනිදා කෙටි කලක් තුලයි මේ මැතිවරණය තව තිබෙන්නේ පවත්වන්නට. මක්නිසාදයක් විදේශගත ශ්‍රමිකයෝ අතර වැඩසටහන් මේවෙමින් මාධ්‍යකරණය තුල නැදෙන මට මගේ බලාපොරොත්තුවක් සහ මතයක් තියෙනවා. නමුත් ඒ දේශපාලනයේ ජනතාවගේ මතය බවට ඊතරට විපත් කරගනිමින් මටත් බහුතර ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් මේ මැතිවරණ ක්‍රමය තුළ ඡන්ද ක්‍රමය තුළ වැරදුනා තවමත් වරදිනවා. නමුත් මේ වැරදීමේ ඵල විපාකය මගේ අම්මට තාත්තට අද අපි භුක්ති විඳිනවා. අපෙන් පසුව අපේ දරුවෝ භුක්ති විඳිනවා. අපිට රටක් අවශ්‍යයි. රට තුළ යහපත් ජනතාවක් අවශ්‍යයි. තීරක අයිතිය තිබෙන්නේ ඡන්දදායක ඔබටයි. පුද්ගලයව නොව, පක්ෂය නොව, පාට නොව. රට ජාතිය ගැන ඔබේ දූ දරුවන් ගැන හිතා ඉතාමත්ම තීරණාත්මකව අගෝස්තු 5 වෙනිදා බුද්ධියෙන් කටයුතු කරන්න රට ජනතාව ඉදිරි පරම්පරාව වෙනුවෙන් යහපත් පුරවැසියන් පාර්ලිමේන්තුවට යවමු. දූෂිතයෝ වංචාකාරයෝ මැරයෝ ඉන්නවා නම් කොයි හෝ කණ්ඩායමක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ගේ මුදලට ගැතිකම් කරන්න එපා කියන ඉල්ලීම මම ඉල්ලන්නේ. මටත් දරුවෙක් ඉන්නවා. මමත් ආසයි අපිට වැරදුණු ලෝකයේ සමාජයේ දේශපාලන ක්‍රමය යහපත් මඟට යනවන ඒ දකින්න ඒ ඉල්ලීම කරමින් අදට අපි සූදානම් ඊතර ටීවී එල්ලේ වැඩසටහනේ සමුගෙන ප්‍රාර්ථනා කරලා ලබනවා සැමට ජය සතුට.